එදා මම කිව්වා අන්තිමට ගණන් කීපයක් හදලා බලන්න කියලා මේ උත්තර එනවද කියලා. හදලා බැලුවද මේ උත්තර එනවද? හදුවද නැද්ද? මම වෙනා නේද? කවින්දුට වෙනා කියන ඉතරත් ඇහෙන්න ඕනේ. හදන්න නැතිනේ ගණන් ටික නේද? ඉෂුව එකක් නෑ නේද? හරිම ලේසි. මේ තියෙන සමීකරණයට ඉලක්කම ආදේශ කරාම මේ උත්තර එන්න ඕනේ. අපි එහෙනම් අද පටන් ගමු. අපි ගිය සතියේ කතා කරේ මුදලේ අනාගත වටිනාකමනේ. ඒත් අපි ඉගෙන ගත්තා ඕනම මුදලක් දුන්නොත් ඒක කිසියම් තැනක තැන්පත් කරොත් ආයෝජනය කරොත් ඒ අනාගත වටිනාකම තීරණය වීම සඳහා බලපාන සාධක හතරක් තිබ්බා. ඒ සාධක හතර තමයි කිසියම් මුදලක වර්තමාන අගය එහෙම නැත්නම් අද අපි තැන්පත් කරන මුදල, ඊට අමතරව පොලි අනුපාතය, තැන්පත් කරන කාලය සහ වර්ෂයකට පොලි ගෙවන වාර ගන්න කියන සාධක මත තමයි කිසියම් මුදලක අනාගත වටිනාකම තීරණය වෙන්නේ. අපි ඉගෙන ගත්තා කිසියම් පොලි අනුපාතයක් ගත්තාම අවුරුද්දකට ගෙවන පොලි ගෙවන වාර ගන්න වැඩි වෙනවා නම් අනාගත වටිනාකමත් වැඩි වෙනවා කියලා නේද? ඉතින් අපි මුදල් තැන්පත් කරද්දී බලන්න ඕනේ අදාළ බැංකුව ගෙවන්නේ පොලිය වර්ෂයකට වරක්ද මාසයකට වරක්ද දෛනිකවද කියලා නේද? එහෙම බලලා අපි සාමාන්‍යයෙන් මුදල් තැන්පත් කරන්න ඕනේ දෛනිකව පොලි ගෙවන බැංකුවක. මොකද එහෙම දෛනිකව පොලි ගෙවනවා කියන අපිට ලැබෙන පොලි ආදායම අවුරුද්දකට එක සැරයක් පොලි ගෙවන බැංකුවකට සාපේක්ෂව වැඩි නේද? අපි මුදල් තැන්පත් කරද්දී ඒවත් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ගිය සතියේ ඉගෙන ගත්ත දේවල් වලින් වැදගත්ම දේ තමයි මූල්‍ය කළමනාකරණයේ අරමුණ. මූල්‍ය කළමනාකරණයේ අරමුණ අපි ඉගෙන ගත්තා ආයෝජකයන්ගේ ධනය උපරිම කිරීම කියලා. ආයෝජකයන්ගේ ධනය උපරිම කිරීම කියන්නේ කොටස් වල වෙළඳපොළ වටිනාකම නැත්නම් කොටස් වල වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය උපරිම වන ආකාරයෙන් කටයුතු කිරීම. ඒක අපි ඉගෙන ගත්තා මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන කාර්යයන් තුනක් තියෙනවා කියලා. ඒතර ප්‍රධාන කාර්යයන් තුන තමයි අවශ්‍ය අරමුදල් අවම පිරිවැයකින් රැස් කිරීම. දෙවෙනි කාර්යය තමයි එසේ රැස් කරපු අරමුදල් ප්‍රතිලාභ උපරිම වන ආකාරයෙන් ආයෝජනය කිරීම. තුන්වෙනි කාර්යය තමයි ප්‍රතිලාභයන් බෙදා හැරීම. ඒතර මූල්‍ය කළමනාකරණයේ තියෙන මේ සබ්ජෙක්ට් එක ගත්තොත් මේ සෑම පාඩමක්ම මේ ප්‍රධාන කාර්යයන් තුන සම්බන්ධයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට අපි ඉගෙන ගත්තා මූල්‍ය වෙළඳපොළ කියන්නේ මොකක්ද? මූල්‍ය වෙළඳපොළේ තියෙන විවිධ වර්ග ඉගෙන ගත්තා නේද? ප්‍රාග්ධන වෙළඳපොළ, මුදල් වෙළඳපොළ, ප්‍රාථමික වෙළඳපොළ, ද්විතීයික වෙළඳපොළ, හෝමාරුවක් සහිත වෙළඳපොළ, හෝමාරුවක් නොමැති වෙළඳපොළ කියලා විවිධ වෙළඳපොළ වර්ග අපි ඉගෙන ගත්තා. ඒ ටික තමයි අපි ගිය සතියේ කතා කරේ. අපි එහෙනම් අද අපි ඉගෙන ගන්න තියෙන්නේ කිසියම් මුදලක වර්තමාන වටිනාකම හොයන එක. මේක තමයි එක්සෑම් එකට ඉතාම වැදගත්. තරු 10ක් විතර උනත් දාලා මේ සමීකරණේ මතක තියාගන්න. මේ සමීකරණේ ඉතාම වැදගත්. මේ පාඩමට විතරක් නෙවෙයි අනාගතයේ තියෙන පාඩම් ඉතින් මම හිතන්නේ පාඩම් 4-5කම මේ සමීකරණේ භාවිතා වෙනවා. ඒ වගේම එක්සෑම් එකේ අනිවාර්යයෙන්ම මේ සමීකරණේ භාවිතා කරලා ගාණක් තියෙනවා. එක ගාණක් නෙවෙයි සමහරට ගාණන් කීපයක්ම තියෙන මේ සමීකරණේ භාවිතා කරලා ඒ නිසා අනිවාර්යයෙන්ම මේ සමීකරණය හොඳටම මතක තියෙන්න ඕනේ වර්තමාන වටිනාකම හොයන සමීකරණය. අපි බලමු මේ වර්තමාන වටිනාකම හොයන සමීකරණය ඉවිල්ලා තියෙන්නේ කොහොමද කියලා. අපි දන්නවනේ අනාගත වටිනාකම හොයන සමීකරණය නේද? ඒකම පොඩ්ඩක් උඩයට මාරු කරලා තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු කොහොමද එන්නේ කියලා එක. white board එක පේනවද කට්ටියට? white board එක පේනවද? ඔව් පේනවා. එහෙනම් අනාගත වටිනාකම හේතුව කොහොමද අපි කිය සතියේ අනාගත වටිනාකම සමානයි වර්තමාන අගය වැඩි කිරීම එක ධන r වල n වෙනි බලය. අපි දැන් උපකල්පනය කරමු අවුරුද්දකට එක් වතාවක් විතරක් පොලේ ගෙවනවා කියලා. එහෙම වුණොත් මේක තමයි අපේ සමීකරණය නේද? එහෙනම් අපිට පුළුවන් මේ සමීකරණයම දෙපැත්තම එක ධන r n වලින් බෙදන්න නේද? දෙපැත්තක් බෙදන්න පුළුවන් එක ධන r වල n වෙනි බලය. ඒතර එහෙනම් මේකට මේක කැපිලා යනවා. ඒත් අපිට ඉතුරු වෙනවා PV සමානයි FV බෙදීම එක ධන r වල n වෙනි බලය. මේ තමයි වර්තමාන අගය හොයන සමීකරණය. අනාගත වටිනාකම හොයන සමීකරණයමනේ පොඩ්ඩක් ඒට මෙහෙට කරලා තමයි මේ සමීකරණය වෙලා තියෙන්නේ.
මේ සමීකරණ එක්සෑම් එකට ඉතාම වැදගත් අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕනෙමයි මේක නැතුව ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් ඉගෙන ගන්න බෑ ඉස්සරහට. අනිවාර්යයෙන්ම මේ සමීකරණ හොඳට මතක තියාගන්න. මේක ඉතාම වැදගත් එක්සෑම් එකට. එහෙමනම් මේකෙන් PV කියලා කිව්වේ ප්‍රසන්ට් වැලියු එහෙම නැත්නම් වර්තමාන අගය, FV කියලා කිව්වේ ෆියුචර් වැලියු එහෙම නැත්නම් අනාගත වටිනාකම, R කියලා කිව්වේ පොලි අනුපාතය, N කියලා කිව්වේ කාලය. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් කළොත් අද ඔයා ගාව තියෙන රුපියල් 1000යි තව අවුරුදු 10කින් ඔයා ගාව තියෙන රුපියල් 1000යි සමානද? මොකද උත්තරේ දෙන්න පුළුවන්. මුදල් නෝට්ටු වශයෙන් ගත්තොත් සමානයි නේද? නමුත් එක දෙකකින් දෙක අසමානයි. මොකකින්ද අසමාන වෙන්නේ? අද රුපියල් 1000ට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි තව අවුරුදු 10කින් ඒ රුපියල් 10න් ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය සමානද? සමාන නෑ. ළඟා වගේ රටක් ගත්තොත් නේද? එසේ අසමාන වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ මොකක්ද? රටේ මොකක්ද බලපාන්නේ? රුපියලේ අගේ අඩුවීම. රුපියලේ අගේ ව්‍යංගව බලපානවා. ඍජුවම බලපාන්නේ මොකක්ද? ක්‍රය ශක්තිය අඩුවීම. මුදලේ ක්‍රය ශක්තිය. මුදලේ ක්‍රය ශක්තිය කියලා කියන්නේ කිසියම් මුදල් ප්‍රමාණයකට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය. එමනම් ක්‍රය ශක්තිය අඩු වෙන්න බලපාන්නේ මොකක්ද? එනත් දෙකක්. ක්‍රය ශක්තිය කිව්වේ අපි උද්දමනය. රටක තියෙන උද්දමනය හේතුවෙන් තමයි කිසියම් මුදලක ක්‍රය ශක්තිය අඩුවීම සිද්ධ වෙන්නේ. ලංකාව වගේ රටක් ගත්තොත් අපිට නිතරම තියෙන උද්දමනය ඒ නිසා අද රුපියල් 1000ට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණයට වඩා තව අවුරුදු 10කින් ඒ රුපියල් 1000න් ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩුයි නේද? ඒ හේතුව තමයි උද්දමනය. ඒ නිසා තමයි අපිට මේ සමීකරණය ඇවිල්ලා තියෙන්නේ නේද? දැන් මෙහෙම තු තාර්කික පුද්ගලයෙක් ඉන්න වෙළඳපළක් වුණොත් රටක උද්දමනයක් තියෙනවා නම් බැංකුව කිසිදු පොලියක් ගෙවන්නෙත් නැත්නම් මුදල් ගිහලා මිනිස්සු තැන්පත් කරයි. මුදල් ගිහිලා මිනිස්සු තැන්පත් කරයි. කිසියම් රටක උද්දමනය තියෙනවා. හරිද? ඒ රටේ බැංකු පොලියක් ගෙවන්නෙත් නැහැ තැන්පතු වලට. එහෙමනම් ඒ රටේ ඉන්න මහ ජනතාව මුදල් ගිහිලා බැංකුවල තැන්පත් කරයිද? තාර්කික මිනිස්සු නෑ. මොකද කරන්නේ භාණ්ඩ ඒ මුදල්නේ යා මොකද කරන්නේ? ඒ මුදල්නේ දම භාණ්ඩ හා සේවා මිලදී ගන්න එක තමයි යා කරන්නේ. මොකද යාට වාසි අද මේ රුපියල් 1000න් භාණ්ඩ හා සේවා මිලදී ගන්න එක. මොකද උද්දමනය නිසා එන්න යාට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය මේ රුපියල් 1000න් අඩු වෙන නිසා. එහෙමනම් මුදල් බැංකුවල තැන්පත් කරන්න මිනිස්සු පොළඹවන්න ඕනේ නේද? ඒ නිසා තමයි වෙළඳපොලේ පොලියක් ගෙවන්නේ තැන්පතු වලට. එහෙමනම් මිනිස්සු පොළඹවීම සඳහා කිසියම් බැංකුවක් දෙන පොලි අනුපාතිකය මොකද වෙන්න ඕනේ? කිසියම් දෙකට වඩා වැඩි වුණොත් විතරයි නේද මිනිස්සු වෙලා තැන්පත් කරන්නේ. මොකට වඩා වැඩි වුණොත් මිනිස්සු තැන්පත් කරන්නේ. උද්දමනගේට වැඩි පොලියක් දුන්නොත් විතරයි මිනිස්සු වෙලා තැන්පත් කරන්නේ නේද? මොකද ඊට වඩා අඩු පොලියක් දුන්නොත් මිනිස්සුන්ට පාඩුයි නේද? ඒ නිසා එකත් පොඩ්ඩක් බලන්න. මොකද ලංකාවගේ රටක් ගත්තොත් ලංකාවේ වෙළඳපොලේ ඉන්න බහුතරයක් තාර්කික නැහැ. මේ දවස්වල උද්දමන අනුපාතකය කීයද? 106ක් 7ක් වගේ වෙනවා නේද? නමුත් බැංකු දෙන්නේ කීයද තැන්පතු වලට? මම දැක්කා සමහර බැංකු 2%යි 3යි ෆික්ස් ඩිපොසිට් වලට තම වෙන්නේ 4යි 5යි නේද? එහෙමනම් අපේ රටේ බැංකු ගෙවන පොලිය උද්දමන අනුපාතිකයට වඩා අඩුයි නේද? එහෙමනම් බැංකුවල මුදල් තැන්පත් කරලා වැඩක් තියෙනවද මේ දවස්වල? වැඩක් තියෙනවද? වැඩක් තියෙනවද? නේද? අපි හැමෝම තාර්කික කරන්නේ නේද? ගොඩක් අය බැංකුවල මුදල් තියන් ඉන්නවා නේද? මේ දවස්වල බැංකුවල තැන්පත් කරලා වැඩක් නැහැ. මේ දවස්වල කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද? මේ මුදල් ඉඩම් ගොඩනැගිලි සල්ලි තියනවා නේද? ඒ වගේ දේවල් ආයෝජනය කරන එක තමයි වඩාත්ම වාසිදායක වෙන්නේ. මොකද රටේ උද්දමනයත් වැඩි, ගෙවන පොලියත් අඩුයි. අනිවාර්යයෙන් මුදලේ ක්‍රය ශක්තිය එන්නෙන් අඩු වෙනවා. ඒ නිසා එක්ක පරිභෝජනය කරන්න ඕනේ, එක්ක නැත්තම් ආයෝජනය කරනවා නම් I think මේ ආයෝජනය කරන මේ දවස්වල හොඳ මූර්තවත්කම් කිව්වේ අපිට පේන දේවල් ඉඩක් ගොඩනැගිලි නේද? ඒ වගේ දේවල් තමයි මුදල් ආයෝජනය කරන්න ඕනේ. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද? හරි. එහෙමනම් ඊළඟ දේ තමයි
මානේ වෙනකොට අපි දන්නවා ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් ඉගෙන ගන්න හැටි මගේ සතේ කිව්වා පත්තර බලන්න ඕනේ වෙළඳපොලේ මොනවද වෙන්නේ කියලා බලන්න ඕනේ මේ දවස්වල මොකද වෙන්නේ ලංකාවේ විනිමය අනුපාතයට මොකක් වෙයිද පේනවනේ ලංකාවේ තියෙන තත්ත්වය දැන් මොකදලා තියෙන්නේ බාණ්ඩ ආනයනය කරන ඩොලර්ස් නෑ මාකට් එකේ නේද මොකදලා තියෙන්නේ අනාගතේ විනිමය අනුපාතය මොකක් වෙන්නවද විශාල වශයෙන් ආව ප්‍රමාණය වෙන්න ඕනේ නේද? විශාල වශයෙන් ආව ප්‍රමාණය වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම පිටරටින් ගේන්නේ ගොඩක් අත්‍යවශ්‍ය භාණ්ඩ, බොරතෙල් නේද? බොරතෙල්, ඩීසල්, පෙට්‍රල්, ගෑස්, ඒ වගේම බෙහෙත්, ඒ වගේම පරිප්පු දැන් කාලොත් පිටරටින් ගේනවා. මොකද එන්නේ? මේ පිටරටින් ගේන භාණ්ඩවල සියලුම භාණ්ඩවල මිල ගණන් අනාගතේ ඉහළ යන්න ඕනේ. නේද? ඒ නිසා කොහොමත්ම දැන් මේ දවස්වල බැංකුවල හෝ කොහේ හරි මුදල් තැන්පත් කරන එක වැඩක් නෑ නේද? අනිවාර්යයෙන්ම ලංකාවේ උද්දමනයේ අනාගතේ මීට වඩා වැඩි අගයක් ගනී. ඒක මගේ අනිත් එක මම ඉස්සරහට කිව්වා වගේ මම මහ බැංකුවේ වැඩ කරන නිසා මේ මගේ පෞද්ගලික මතය මහ බැංකුවේ මතය නෙවෙයි. මහ බැංකුවේ මීට වඩා වෙනස් මතයක් තියෙන්න පුළුවන්. මොකද මම මහ බැංකුවේ වැඩ කරන්නේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවෙත් නෙවෙයි. මොකද ආර්ථික වර්ෂණ දෙපාර්තමේන්තුව තමයි උද්දමනය මුදල් ප්‍රතිපත්තිය තීරණය කිරීම වගේ තීරණ ගන්නේ. නිසා සමහරට ඊට වඩා වෙනත් මතයක් මේ දෙපාර්තමේන්තුව සතු ඇති මේක මගේ පෞද්ගලික මතය නිසා කොහෙවත් කියන්න එපා මහ බැංකුවේ කෙනෙක් මෙහෙම කිව්වා කියලා මගේ පෞද්ගලික මතය තමයි අනාගතේ උද්දමනය වැඩි වෙලා විනිමය අනුපාතය අප්‍රමාණ වෙලා උද්දමනය වැඩි වෙලා නේද අනාගතේ පොලි අනුපාතික තව ටිකක් ඉහළ යන්න තමයි තියෙන ප්‍රවණතාව තියෙන්නේ මේ අඩු මට්ටමේ තියාගෙන ලංකාවට මේ විදිහට ඉන්න බෑ තව පොඩි කාලයක් ඕනනම් අඩු පොලි මට්ටමක අපිට ඉන්න පුළුවන් වෙයි අනිත් එක තමයි ලෝකයේ අනිත් මහ බැංකු ගත්තොත් ඒක ලොංගේ දැන් කොවිඩ් එක වෙච්ච ආර්ථික අවපාතය දැන් අඩු වෙලා ඒ කට්ටියගේ ආර්ථික වර්ධන වේගයන් වැඩි වෙලා තියෙනවා. ඒ වගේ මේ රටවල උද්දමන අනුපාතයක වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඇමරිකාව වගේ රටවල් අනාගතයේ පොලි අනුපාතය ඉහළ දානවා. ඒතර ඇමරිකාව පොලි අනුපාතය ඉහළ දානකොට ලංකාවටත් පොලි අනුපාතය අනිවාර්යයෙන්ම ඉහළ දාන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒකත් හොඳට මතක තියාගන්න. ස්ථිර තැන්පතු දානවා නම් ස්ථිර පොලියකට තැන්පතු දාන්න එපා විචලන පොලියකට තැන්පතු දාන්න එහෙමත් නැත්නම් ඉතා පොඩි කෙටි කාලයකට තැන්පතු දාන්න මොකද අනාගතයේ ලංකාවේ පොලිය අනුපාතික අනිවාර්යයෙන්ම ඉහළ යන්න ඕන මේ තියෙන තත්ත්වය වෙනවා හරි අපි කිව්වේ අටේ ආර්ථික තත්ත්වය මොකද ඕවා දැනගෙන ඉන්න ඕනේ එක්සෑම් එකේ ප්‍රශ්න අහනවා ඇමරිකාවේ පොලිය අනුපාතික ඉහළ ගියොත් ලංකාවේ උද්දමනයට මොකද වෙන්නේ ලංකාවේ පොලිය අනුපාතික වලට මොකක් වේද ලංකාවේ විදේශ විනිමය අනුපාතයට මොකක් වේද ඒ ඔක්කොම ඔළුවේ තියෙන්න ඕනේ මොකද ඒහා සම්බන්ධ එක් ප්‍රශ්න එක්සෑම් එකේ අහනවා. හරි ඒ නිසා මම කිව්වා වගේ අර ෆයිනෑන්ෂල් ටයිම්ස් කියන පේපර් එක පොඩ්ඩක් අරන් කියවන්න. ඔන්ලයින් උත් තියෙනවා නේද? ඒකෙන් කඩේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. හරි අපි දැන් මේ කතා කරමින් හිටියේ වර්තමාන අගය කියන පාඩම. අපි ආයෙත් අපේ ප්‍රසන්ටේෂන් එකට ගියොත් මේක තමයි අපේ සමීකරණය. මම දැන් සමීකරණය අපිට කියලා දුන්නා නේද? මෙසේ අපි වර්තමාන අගය හොයන එකට අපි කියනවා ඩිස්කවුන්ටිං එහෙම නැත්නම් වට්ටම් කිරීම නැත්නම් සංයුක්ත කිරීම කියලාත් කියනවා. ඒතර මේ විදිහට වර්තමාන අගය හොයන එකට අපි කියනවා සංයුක්ත කිරීම එහෙම නැත්නම් වට්ටම් කිරීම කියලාත් කියනවා. අපි එන එක ගානක් හදලා බලමු වර්තමාන අගය හොයන ගානක්. අපි ඒකට එක්සෑම් එකේම ආපු ගානක් හදමු. පාස් පේපර්ස් ගත්තොත් කිසියට පාස් පේපර්ස් වල එකක් ඇවිල්ලා තිබ්බා හරි මේ ප්‍රශ්නය වල තිබෙන 2017 සැප්තැම්බර් මේක පේනවද ඔය කට්ටියට පේනවද තවද සූම් කරන්න ඒ නැත්තම් කියන්නේ මේ හෑන්ඩ් අවුට් එක හම්බුණා මේකත් හම්බ වෙන්නේ නැතිද ගොඩක් අයට ඉතිරි සතියේදී ඔගේ හම්බෙයි මේ 2017 සැප්තැම්බර් පළවෙනි ගානේ 9 වෙනි කොටස මේ ගාන පේනවද ඔකට හැමෝටම පේනවද නැද්ද අද පොලි අනුපාතය දීලා තියෙනවා 12.2යි කියලා නම් වසර 3ක කාල පරිච්ඡේදයේ ලැබිය යුතු රුපියල් 10000ක වර්තමාන අගය කීයද කියලා අහනවා ගාන පැහැදිලිද පොලි අනුපාතිකය දීලා තියෙනවා කාලය දීලා තියෙනවා අනාගත මුදල් ප්‍රවාහය දීලා තියෙනවා අහනවා එහෙමනම් මේ රුපියල් 10000 වර්තමාන අගය කීයද කියලා. මම විනාඩි දෙකක් දෙන්නම්.
අර සමීකරණයට ආදේශ කරලා හොයන්න බලන උත්තරේ. එන මේ ඉන්න ඕන උත්තරේ රුපියල් 10000ට වඩා වැඩි අගයක් වෙයිද අඩු අගයක් වෙයිද? කාටද කියන්න පුළුවන්? අඩු වගේ. අඩු අගයක් වෙන්න ඕන. අපි ඉගෙන ගත්තා පොලි අනුපාතිකේ වැඩි නම් අනිවාර්යයෙන්ම වර්තමාන අගය අනාගත අගයට වඩා අඩු අගයක් ගන්න ඕනේ. මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් ගණන් හදන්න කලින් සෑම විටම ලෝකේ ගත්තොත් සෑම විටම වර්තමාන අගය අනාගත අගයට වඩා අඩු වෙයි. සෑම විටම. මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් සෑම විටම වර්තමාන අගය අනාගත වටිනාකමට වඩා අඩු වෙයි. ඒතර මේ ප්‍රකාශය නිවැරදිද? වැරදි. වැරදි. වැරදි කියනවා. හරි කියන අයත් ඉන්නවද? ඒ වගේ ප්‍රශ්නත් අහන එක්සෑම් එකේ වුණා. සෑම විටම කියන එක තමයි එතන විශේෂයෙන් බලන්න ඕනේ. සෑම විටම වර්තමාන අගය අනාගත වටිනාකමට වඩා අඩු වේ. මේ ප්‍රකාශය වැරදිද නිවැරදිද? මේ ප්‍රකාශනය වැරදි නේද? එහෙමනම් ඇයිකට හේතුව කාටද කියන්න පුළුවන්? සමහර වෙලාවට වර්තමාන අගය අනාගත වටිනාකමට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ මොන අවස්ථාවකදීද? ඒ මොන අවස්ථාවකද? ඍණ පොලි අනුපාතිකයක් තියෙන වෙලාවදී නේද? දැන් වර්තමානයේ ගත්තොත් යුරෝපානු රටවල් වල, ජපානය වගේ රටවල් වල ඍණ පොලි අනුපාතිකයක් තියෙනවා. ඉතින් මේ වගේ රටවල් වල ගත්තොත් වර්තමාන අගය වැඩි අනාගත වටිනාකමට වඩා. නිසා තමයි මේ ප්‍රකාශය ගත්තොත් සෑම විටම කියන එක නිවැරදි නෑ. රටේ තියෙන පොලි අනුපාතයේ මට්ටම අනුව තමයි මේක තීරණය වෙන්නේ. සමහර රටවල ඍණ පොලි අනුපාතයක් තියෙනවා, සමහර රටවල ධන පොලි අනුපාතයක් තියෙනවා. ප්‍රායෝගිකව ගත්තොත් ලෝකෙත් ඒක ප්‍රායෝගිකව දකින්න පුළුවන්. යුරෝපානු රටවල් වල සහ ජපානයේ ගත්තොත් ඍණ පොලි අනුපාතයක් තමයි තියෙන්නේ. ඍණ පොලි අනුපාතයක් තියෙනවා කියන එකේ තේරුම මොකක්ද? කාටද කියන්නේ? එතෙම ලංකාවේ දැන් ඍණ පොලි අනුපාතයක් තියෙනවා. මොකක්ද ඒකේ තේරුම? ඒකේ තේරුම තමයි දැන් අපි කිසියම් මුදලක් බැංකුවක තැන්පත් කරොත් අපිට පොලි ආදායමක් තියෙනවා නේද? නමුත් ඍණ පොලි අනුපාතයක් තියෙන රටක ගිහිල්ලා මුදල් තැන්පත් කරොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අපිට පොලි ආදායමක් තියෙද? අපිට පොලි ආදායමක් නැහැ. අපිට තියෙන්නේ පොලි වියදමක්. එහෙමනම් ඒ වගේ රටක ගිහිල්ලා අපි මුදල් තැන්පත් කරොත් අපි බැංකුවට පොලි ගෙවන්න ඕනේ. එහෙම තත්ත්වයක් තමයි ඍණ පොලි අනුපාතිකයක් කියන එකේ තේරුම. ඉතින් අපි මුදල් තැන්පත් කරොත් බැංකුවක අපි පොලියක් බැංකුවට ගෙවන්න ඕනේ. බැංකුව අපිට ගෙවන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් තමයි මේ ඍණ පොලි අනුපාතිකයක් කියලා කියන්නේ. ඒ වගේ තත්ත්වයක් ලෝකේ තියෙනවා. ඇත්තටම අපි ගත්තොත් මම වැඩ කරන්නේ මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු කියන දෙපාර්තමේන්තුවේ. එකෙන් අපි කරන්නේ අපේ තියෙන විදේශ සංචිතය ආයෝජනය කරන එක. ඒ විදේශ සංචිත ආයෝජනය කරද්දී අපි විවිධ මුදල් වල විවිධ රටවල් වල මුදල් වල ආයෝජනය කරන්න ඕනේ. ඒ එක මුදල් වර්ගයක් තමයි අපි අපේ සංචිතයේ තියෙන යුරෝ සහ යෙන්. ඒතර යුරෝ වලට සහ යෙන් වලට අපි ඍණ පොලියක් ගෙවනවා. ඒ කියන්නේ අපි ඒ රටවල් වල මුදල් තියාගෙන ඉන්න එකට අපි පොලියක් ගෙවනවා ඒ රටවල් වලට. දැන් ඇයි අපි එනගේ මුදල් වර්ග තියාගන්නේ කියලා අපේ සංචිතයේ යුරෝ සහ JPY අනිවාර්යෙන් තියාගන්න ඕනේ. මොකද හේතුව තමයි අපිට මේ මුදල් වර්ග දෙකෙන් ණය ගෙවන්න තියෙනවා. ආණ්ඩුව ණය අරන් තියෙනවා යුරෝ වලින් සහ යෙන් වලින්. ඒතර ඒ ණය ගෙවන්න අපි ගාව මුදල් තියෙනවා. ඒ නිසා තමයි අපි සංචිතත් මේ මුදල් වර්ග වලින් තියාගෙන ඉන්නේ. ඒක ප්‍රායෝගිකව ඇත්තටම අපි ඍණ පොලි අනුපාතිකයන් මේ වෙලාවේ අපි අත්දකින්න වෙළඳ පොලි. හරි. එහෙනම් දැන් අපි මේ ගානට ආවොත් හදන්න බලන්න විනාඩි දෙකක් දෙන මේ ගාන හදන්න. බලන්න උත්තරේ මොකද්ද කියලා බලන්න. මේ ලකුණු දෙකක ප්‍රශ්නයක්. කියන්නේ ලකුණු දෙකක් කියන්නේ විනාඩි දෙකකින් වගේ හදන්න ඕන. හදන්න බලන්න. ඉස්සලාම මේ වගේ ගානක් දුන්නොත් සමීකරණ ලියන්න. ඒ හේතුව තමයි ගාන හදද්දී වැරදුනොත් අඩුම ගානේ සමීකරණයට හරිය එක ළමක් හම්බ වෙනවා. ඉස්සලා සමීකරණ ලියලා අකයන් ආදේශ කරන්න බලන්න උත්තරේ මොකක්ද දෙන්නේ කියලා.
අපේ සමීකරණය තමයි වර්තමානයේ සමානයි අනාගත වටිනාකම බෙදීම ආවල ඉන්වෙනි බලේ නේද? ඒ තමයි අපේ සමීකරණ. ආදේශ කරලා බලන්න. උත්තර දීලා තියෙන උත්තර තමයි අපිට දීලා තියෙන අනාගත වටිනාකම ෆියුචර් වැලියු එක දීලා තියෙනවා 10000යි කියලා. ඊළඟට n කාලය දීලා තියෙනවා 3යි කියලා. වගේම r පොලි අනුපාතිකය දීලා තියෙනවා 100ට 12.2යි කියලා. තමයි දීලා තියෙන තොරතුරු ආදේශ කරලා උත්තරේ ගන්න බෑ. ini hai dashma hai ya කියන්නේ තුන්වෙනි බලය කියලා කියන්නේ වර්තමානයේ සමානයි ඒ දශම අපතිනේ ක්‍රිසුතරයි කැල්කියුලේටර් එකේ සම්පූර්ණ දශම ස්ථාන තියලා හදන්න දශම ස්ථානයක එහෙම වුණා කියලා ලකුණු නැති වෙන්නේ නැහැ. නමුත් කැල්කියුලේටර් එකේ සම්පූර්ණ ගාන තියලා හදන්න සමානයි 1000 බෙදීම දශම ස්ථාන දෙකට උත්තරය ලියන්න තියන්න. උත්තරේ එන්නේ 7094.97ක්. මේ උත්තරය අවදානමටම අවිල තියෙන උත්තර ගොඩක් අය 7079 ඇවිල්ලා තියෙන්නේ. සර් 12 කීයද මගේ වැරද්ද තියෙන්නේ? මෙතන 12.2 නේ දෙන්න. sorry එකත් 12.2. ඒ මේ 7079 80 තමයි ඉන්න උත්තරේ. මං හිතන්නේ මොකට මේ උත්තරය ආව නේද? හදන්න පුළුවන් නේද මේ වගේ ගානක් දුන්නොත්? ඒතර වෙනත් එක්සෑම් එක අමාරු නෑ නේද? ලේසියෙන්ම ලකුණු දෙකක් ගන්න පුළුවන්. හරි. මම මේ ගානම පොඩ්ඩක් වෙනස් කරනවා. අපි හිතමු දැන් පොලි අනුපාතිකය 12.2 නෙවෙයි සමානයි 100ට 5යි. දැන් උත්තරේ පොඩ්ඩක් හදන්න බලන්න. දැන් පොලි අනුපාතිකය දැන් 100ට 5යි. දැන් මොකද පොඩ්ඩක් හදන්න බලන්න. බලන්න උත්තරේ මොකද්ද කියලා ඉන්නේ. අර විදිහම තමයි නගර හදන්න. ඉතින් 1.05 ආනහදන්න කාට හරි තේරෙන්නේ නැත්නම් කියන්න අපි කියලා දෙන්නම් ආපහු. මොකද මේක ඉතාම වැදගත්. එක්සෑම් එකට අනිවාර්යයෙන්ම මේකෙන් ගානක් හෝ දෙකක් එනවාම තමයි.
කීයද 8638යි බලමු මොකද කියලා. ඔව් 8638.38. එහෙමනම් අපි දැන් මේක ගත්තොත් මෙතන අපි පොලි අනුපාතිකයේ ගමු. මෙතන තියෙනවා වර්තමාන අගය. පොලි අනුපාතිකයේ 112.2ක් වුණ වෙලාවේ වර්තමාන අගය ආවා 79.81 නේද? ඒ වගේම පොලි අනුපාතිකයේ 5%ක් වුණාම අපිට ආව උත්තරේ 638.38. එහෙමනම් මොකක්ද අපි දැක්කේ? මොකද උනේ? පොලි අනුපාතිකය මොකද උනේ? පොලි අනුපාතිකය පහළ යනකොට පේන්නේ නේ. පොලි අනුපාතිකයේ පහළ යනකොට වටිනාකම් වලට මොකද උනේ? වටිනාකම ඉහළ ගියා නේද? පොලි අනුපාතික පහළ යනකොට වටිනාකම් ඉහළ යනවා. මොකදුනේ? පොලි අනුපාතික 12.2 ඉඳලා 5 දක්වා පහළ ගියා. ඒ වෙලාවේ වටිනාකම් ඊතලේ නෝනේ පැත්තනේ. පොලි අනුපාතික අඩු වෙනකොට වටිනාකම් ඉහළ ගිහිල්ලා තියෙනවා. කියන්නේ පොලි අනුපාතික අපේ ගත්තොත් අඩු වෙලා තියෙනවා 12.2 ඉඳලා 105 වෙනකම්. ඒ වෙද්දී වටිනාකම් 7079 ඉඳලා 8638 දක්වා වැඩි වෙලා තියෙනවා. හොඳට මතක තියාගන්න මේකත් තරු කීපයක් හරි දාලා ලියා ගන්න. මේක තමයි මූල්‍ය කළමනාකරණයේ තියෙන වැදගත්ම සම්බන්ධතාවය. මූල්‍ය කළමනාකරණයේ තියෙන වැදගත්ම සම්බන්ධතාවය තමයි පොලි අනුපාතිකයි වටිනාකමයි අතර තියෙන්නේ ඍණ සම්බන්ධතාවයක් කියන්නේ. එහෙනම් මොකද්ද සම්බන්ධතාවය? පොලි අනුපාතිකයි වටිනාකමයි අතර තියෙන්නේ ඍණ සම්බන්ධතාවය. මොකද්ද මේ ඍණ සම්බන්ධතාවය කියන එකේ තේරුම? එකක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙනවා. ඒවම එකක් අඩු වෙනකොට අනිත් එක වැඩි වෙනවා. දැන් මේක ගත්තොත් පොලි අනුපාතික පහළ යද්දී වටිනාකම් ඉහළ යනවා. ඒ වගේම මේක අනිත් පැත්ත ගත්තොත් පොලි අනුපාතික ඉහළ යනකොට වටිනාකම් පහළ යනවා නේද? දැන් මේක අනිත් පැත්තට ගත්තොත් පොලි අනුපාතික 5% ඉඳලා 12.2 දක්වා වැඩි වෙනකොට වටිනාකම් මොකද වෙන්නේ? 8638 ඉඳලා 7079 දක්වා අඩු වෙනවා නේද? මේක තමයි මූල්‍ය කළමනාකරණයේ තියෙන වැදගත්ම සම්බන්ධතාවය. ඒ තමයි පොලි අනුපාතිකයි වටිනාකමයි අතර තියෙන්නේ ඍණ සම්බන්ධතාවයක් කියන එක. මේක තමයි මම හිතන්නේ ෆයිනෑන්ස් වල තියරි ගත්තොත් ඉස්සරහා පාඩම් වලදී අපි ගොඩාක් තියරිස් ඉගෙන ගන්නවා. ඒ තියරි හැම එකටම පදනම් වෙන්නේ මේ සම්බන්ධතාවය. එවනම් මේ කවදාවත් අමතක කරන්න එපා. ෆයිනෑන්ස් ඉගෙන ගන්නවා නම් ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් වෙනවා නම් අමතක කරන්න බැරි දෙකක් තියෙනවා. ඉගෙන ගත්තා. ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් වෙනවා නම් අනිවාර්යයෙන්ම වර්තමාන අගය හොයන සමීකරණය අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ සම්බන්ධතාවය පොලි අනුපාතිකයි වටිනාකමයි අතර තියෙන්නේ ඍණ සම්බන්ධතාවයක් කියන එක. ඍණ සම්බන්ධතාවයක් කියලා කියන්නේ තම එකක් සම්බන්ධතාවයක් කියලා කියන්නේ මේකත් ඕනනම් ඇඳලා හරි ලියා ගන්න. පොලි අනුපාතික ඉහළ ගියොත් වටිනාකම් පහළ යනවා. මේක තමයි මූල්‍ය කළමනාකරණයේ තියෙන වැදගත්ම සම්බන්ධතාවය. මේක අනිත් පැත්ත ගන්න පුළුවන්. පොලි අනුපාතික පහළ යන වෙලාවදී පොලි අනුපාතික වැරද්දක් පහළ ගියොත් ඒ වෙලාවේදී වටිනාකම් ඉහළ යනවා. මේ තමයි මේ ඍණ සම්බන්ධතාවය කියන එකේ තේරුම. පැහැදිලිද? මොනවාරි ප්‍රශ්න තියෙනවද? මේක අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕනේ එක්සෑම් එකට සහ ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක්ගේ ඔළුවේ නිතරම තියෙන්න ඕනේ මෙන්න මේ සම්බන්ධතාවයක් මෙහෙම එකක් තියෙනවා කියලා. තේරුණාද? නැත්ද? වර්තමාන අගය වෙන හැටි තේරුණාද? මේ සම්බන්ධතාවය තේරුණාද? මේ උදාහරණෙම පැහැදිලි නේද? පොලි අනුපාතික 12.2 ඉඳලා 5 දක්වා වැටෙනකොට වටිනාකම් 7079 ඉඳලා 8638 දක්වා
ඉහළ යනවා නේද? ඒ තමයි මූල්‍ය කළමනාකරණයේ තියෙන වැදගත්ම සම්බන්ධතාවය. එහෙනම් මේ දෙක කවදාවත් අමතක කරන්න එපා. මේ වර්තමානයේ වෙන සමීකරණයයි මෙන්න මේ සම්බන්ධතාවය. එහෙමනම් මම දැන් මෙහෙම ප්‍රශ්නයක් අහුවා. වර්තමාන රටේ ආර්ථික තත්ත්වය අනුව අනාගතේ වත්කම් වල මිල ගණන් වලට මොකද වෙන්නේ? මොකක් වෙයිද? බැඳුම් කර වල මිල ගණන්, ට්‍රෙෂරි බිල් වල මිල ගණන්, ණය කර වල මිල ගණන් මොකක් වෙයිද අනාගතේ? කාටද කියන්න පුළුවන්? කාටද කියන්න පුළුවන්? අනාගතේ මේ වත්කම් වල වටිනාකම් වලට මොකක් වෙයිද? ඒතර අනාගතේ වටිනාකම් වලට මොකක් වෙයිද කියලා තීරණය කරන්න කලින් අපි දැනගන්න ඕනේ අපේ රටේ පොලි අනුපාතිකයට මොකක් වෙයිද කියලා. මම ඉස්සෙල්ලත් කිව්වා රටේ අපේ රටේ පොලි අනුපාතිකය මොකක් වෙයිද ඉස්සරහදී? ඉහළ යනවා. ඉහළ යනවා. ඒකට ප්‍රධාන හේතු කීපයක් තියෙන එකක් අපේ රුපියල අප්‍රමාණය වෙනවා. රුපියල අප්‍රමාණය වීම නිසා අපි ආනයනය කරන භාණ්ඩ හා සේවල මිල ගණන් ඉහළ යනවා. රටේ උද්දමනයක් ඇති වෙනවා. උද්දමනයේ පාලනය කිරීම සඳහා අනිවාර්යයෙන්ම මහ බැංකුවට මූල්‍ය ප්‍රතිපත්ති යටතේ පොලි අනුපාතිකය ඉහළ දාන්න වෙනවා. අනිත් සාධකය තමයි ඇමරිකාව යුරෝපය වගේ දියුණු රටවල් වල ආර්ථික වර්ධන වේගය වැඩි නිසා ඒ රටවල් වල මහ බැංකු පොලි අනුපාතිකයන් ඉහළ දානවා. ඒ නිසා අපේ රටේ ශ්‍රී ලංකා මහ බැංකුවටත් වෙනවා අපේ රටෙත් පොලි අනුපාතික ඉහළ දාන්න. එහෙම නැත්නම් තවත් අපේ රුපියල මීටත් වඩා අප්‍රමාණය වෙනවා. එහෙම තත්ත්වයක් උඩදී. නේද? ඇයි එහෙම එක රටක පොලි අනුපාතික ඉහළ යනකොට අපිත් වැඩි කරන්න වෙන්නේ? කාටරි කියන්න පුළුවන්. කාටරි කියන්න පුළුවන්. ඇයි අපේ රටෙත් එහෙම කරන්නේ? අපි දැන් ස්වාධීන රාජ්‍යයක් නේද? ඇයි එහෙම අපි ස්වාධීන රාජ්‍යයක් වෙලා ඇමරිකාවේ මහ බැංකුව කරන දේ අපි බලන් ඉන්නේ? මොකක් නිසා? කාටරි කියන්න පුළුවන්. ඒ රටේ මුදල් ශක්තිමත් වෙනවා. ඔව් එක ප්‍රධාන හේතුව තමයි ඇමරිකාවේ ඉන්නවා. ඒතර ඇමරිකාවේ ඉන්න කෙනෙක්ට හිතමු එයාගේ රටේ ආයෝජනය කරන්න පුළුවන් හිතමු 103 ගාන කියලා. එයාගේ රටේ එයාගේ ඩොලර්ස් වලට ආයෝජනය කරොත් එයාට 103ක ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. නමුත් මේ ආයෝජකයාට ඒ ඩොලර්ස් ටික ලංකාවට ගෙනල්ලා රුපියල් වලට හරවලා හිතමු එයාට 107ක් ගන්න පුළුවන්. එහෙමනම් එයාට කොච්චරක වාසියක් තියෙනවද ලංකාව ආයෝජනය කරොත්? කොච්චරක වාසියක් තියෙනවද? 104ක වාසියක් තියෙනවද එයාට? ඒක පැහැදිලිද? ලංකාවේ ආයෝජනය කිරීම නිසා යාර 104ක වාසියක් තියෙනවා. මොකද එයා ඇමරිකාව ආයෝජනය කරොත් එයාට හම් වෙන 103යි. නමුත් එයා ලංකාවට ඇවිල්ලා රුපියල් වලට හරවලා රුපියල් වල ආයෝජනය කරොත් ඊට 107ක ප්‍රතිලාභයක් හම් වෙනවා. දැන් මෙහෙම තියෙන වෙලාවක ඇමරිකාවේ පොලි අනුපාතිකය 105ක් දක්වා ඉහළ යනවා. ලංකාවේ පොලි අනුපාතිකය 107ක් දාන කියලා ගත්තොත් මොකද වෙන්නේ? අර ආයෝජකගේ වාසිය දැන් කොච්චරද? 102යි නේද? මේ වගේ වෙලාවක ඒ ආයෝජක ලංකාවේ ආයෝජනය කරයිද? දැන්ටත් කරන්නේ නැහැ මම. සාමාන්‍යයෙන් ඉස්සර නම් මේ වගේ තිබ්බ තත්ත්වයක් තිබ්බත් ලංකාවේ රටවල මුදල් ආයෝජනය කරා. දැන් ලංකාවේ ආයෝජනය කරන අවදානම් වැඩි නිසා නමුත් අපිටම අවදානමක් නැහැ කියලා. එහෙම තත්ත්වයක් උඩ පේනවා ඇති ඇමරිකාවේ පොලි අනුපාතික ඉහළ යන වෙලාවක ලංකාවේ පොලි අනුපාතික ඒ මට්ටමේම තියාගෙන හිටියොත් මොකද වෙන්නේ? අර ආයෝජකව ලංකාවට මුදල් ගේන්නේ නැතුව ඒගොල්ලෝ ඒ රටේ මුදල් ආයෝජනය කරගන්නවා නේද? ඒ නිසා තමයි ඇමරිකා මහ බැංකුව පොලි අනුපාතික වැඩි කරන්න පටන් ගත්තොත් අපිටත් වැඩි කරන්න වෙනවා. පැහැදිලිද මම කියපුවේ? තව එක හේතුවක් තමයි ඉස්සෙල්ලා කිව්වාගේ ඇමරිකාවේ පොලි අනුපාතික ඉහළ යනකොට ඒ රටේ මුදල ශක්තිමත් වෙනවා. අපි ඒ රටේ මුදල ශක්තිමත් වෙනවා කියන්නේ අපේ රුපියල තවත් ප්‍රමාණය වෙනවා කියන එක නේද? ඒතර ඒක පාලනය කිරීම සඳහාත් අපිට වෙනවා අපේ පොලි අනුපාතික ඉහළ දාන්න. හරි. පැහැදිලිද? ඇයි ඇමරිකාවේ පොලි අනුපාතික ඉහළ ගියොත් ලංකාවෙත් පොලි අනුපාතික ඉහළ යන්නේ කියලා. මේ හේතුව නිසා. එහෙනම් පේනවා ඇති අනාගතයේ පොලි අනුපාතික ඉහළ යන්න තියෙන්නේ. එහෙමනම් අපේ ට්‍රෙෂරි බිල්, ට්‍රෙෂරි බොන්ඩ්, ණය කරවල වටිනාකම මොකද වෙන්නේ අනාගතේ? මේ සම්බන්ධතාවය අනුව මොකද වෙන්නේ? අනාගතයේ වත්කම් වල මිල ගණන් ඉහළයිද පහළයිද? ඉහළයිද පහළයිද? කඩර කියන්න පුළුවන්. ඉහළ යනවද පහළ යනවද? ඉහළ යනවා.
ඉහළ යනවා. පහළ යනවා. අපේ රටේ පොලි අනුපාතික මොකද උනේ? අඩු වෙනවා. වැඩි වෙනවා. වැඩි වෙනවා. අනාගතයේ පොලි අනුපාතික වැඩි වෙනවනම් වටිනාකම් වලට මොකද වෙන්නේ? වත්කම අඩු වෙනවා. අඩු වෙන්නයි ඕනේ. අපි දැන් මේ ඉගෙන ගත්තා. අපි දුම් පොලි අනුපාතික 105 ඉඳලා 12.2 දක්වා වැඩි වුණොත් මොකද මේ වටිනාකම් මොකද වෙන්නේ? 8638 ඉඳලා 7079 දක්වා අඩු වෙන්න ඕනේ නේද? අපි දැන් මේ ගානින්ම දැක්කා. එහෙනම් අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕනේ? අපේ ට්‍රෙෂරි බොන්ඩ්ස් වල ණයකරවල මිල ගණන් අනාගතයේ පහළ යන්නයි ඕනේ. පොලි අනුපාතික ඉහළ යද්දී අනිවාර්යයෙන්ම මේ වැය මිල ගණන් පහළ යනවා. එහෙනම් මේ කාලය ඒ වායේ ආයෝජනය කරන්න හොඳ කාලයක්ද? ණයකර මිලදී ගන්න හොඳ කාලයක්ද? නෑ. ණයකර මිලදී ගත්තොත් අපිට ප්‍රාග්ධන අලාභ සිද්ධ වෙන්න පුළුවන් නේද? දැන් පැහැදිලි ඇති ඇයි ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක්ට සාර්ව ආර්ථික විද්‍යාව වැදගත් වෙන්නේ කියලා නේද? නේද? සාර්ව ආර්ථික විද්‍යාව අපි හරියට ඉගෙන ගත්තොත් තමයි අපිට හිතා ගන්න පුළුවන් අනාගතයේ පොලි අනුපාතික ඉහළ යයිද පහළ යයිද කියලා නේද? ඒතර අනාගතයේ පොලි අනුපාතික ඉහළ යෑම හෝ පහළ යෑම මත තමයි අර ෆයිනෑන්ස් මැනේජර් ගන්නා තීරණ පදනම් වෙන්නේ. එයා තීරණයක් ගන්න ඕනේ ණයකර මිලදී ගන්නවද නැද්ද කියලා නේද? ඒතර එයාගේ තීරණය පදනම් වෙන්නේ මොකක් මතද? අනාගතයේ පොලි අනුපාතික ගමන් කරන දිශාව මත. නිසා මම නම් දැන් මේ වෙලාවේ ෆයිනෑන්ස් මැනේජර් නම් මම නම් ණයකර වගේ දේවල් මිලදී ගන්නේ නැහැ. මම එහෙනම් කරන්නේ මොකද? කෙටි කාලීන තැන්වල තමයි මුදල් ආයෝජනය කරන්නේ. මොකද හේතුව තමයි අනාගතයේ පොලි අනුපාතික ඉහළ ගියාට පස්සේ මට පුළුවන් වැඩි පොලියකට පස්සේ මුදල් ආයෝජනය කරන එක. එහෙනම් දැන් මේ දවස්වල වඩාත් සුදුසු කෙටි කාලීනව මුදල් ආයෝජනය කරන එක. පැහැදිලිද? පැහැදිලි දැන් සාර්ව ආර්ථික විද්‍යාවයි ෆයිනෑන්ස් වල තියෙන සම්බන්ධතාවය. නේද? ළඟ සම්බන්ධතාවයක් තියෙන නිසා අනිවාර්යයෙන්ම සාර්ව ආර්ථික විද්‍යාව හොඳටම දැනගන්න ඕනේ ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් වෙන්න. ඒ වගේම දැන් මේ අපි ඉගෙන ගත්ත සම්බන්ධතාවය අමතක කරන්න එපා. ඉස්සරහදීත් පාඩම් වල අවශ්‍ය වෙනවා. ඒ වෙලාවේදී ආයෙ මතක් කරන්න අවශ්‍ය නැහැ නේද? ඒතර අපි හැමෝම දන්නවා දැන් පොලි අනුපාතිකයි වටිනාකමයි අතර තියෙන්නේ ඍණ සම්බන්ධතාවයක් කියන එක. ඔක අමතක කරන්න එපා. අඩුම ගානේ එක්සෑම් එක ඉවරනකම්වත් මතක තියාගන්න. මේක ඊටාම වැදගත්. හරි. එවන ආයෙ අපේ ප්‍රසන්ටේෂන් එකට ගියොත් අපි කතා කරමින් හිටියේ මුදලේ වර්තමාන වටිනාකම. දැන් අපි දන්නවා මුදලක වර්තමාන වටිනාකම වෙන හැටි නේද? හරිම ලේසි පොඩි සමීකරණයක් තියෙන නේද? එවනම් දැන් මට කියන්න පුළුවන්ද මේක ඊටාම වැදගත් එක්සෑම් එකටත් කිසියම් මුදලක වර්තමාන වටිනාකම තීරණය කරන සාධක මොනවාද? කාටද කියන්න පුළුවන්? කිසියම් මුදලක වර්තමාන වටිනාකම තීරණය කරන සාධක මොනවාද? කාටද කියන්න පුළුවන්? අපි ගිය සතියේ කතා කරා අනාගත වටිනාකම තීරණය කරන සාධක නේද? එහෙනම් අද අපි ඉගෙන ගමු වර්තමාන වටිනාකම තීරණය කරන සාධක මොනවාද? මොනවාද? පොලි අනුපාතය. හරිම ලේසි. අර සමීකරණේ තියෙන දේවල් නේද? වර්තමාන වටිනාකම තීරණය කරන සාධක තමයි අනාගත මුදල් ප්‍රමාණය, පොලි අනුපාතිකය, කාලය සහ පොලි ගෙවන වාර ගණන. මේ සාධක හතර තමයි වර්තමාන වටිනාකම තීරණය කරන සාධක. ඒතර මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් වෙන විදිහකින් කිසියම් වත්කමක වටිනාකම තීරණය කරන සාධක මොනවද කියලා අහන්න පුළුවන්. කිසියම් වත්කමක වටිනාකම තීරණය කරන සාධක මොනවද කියලා අහුවොත් මේ සාධක හතරම තමයි. පොලි අනුපාතය, කාලය, පොලි ගෙවන වාර ගණන, අනාගත මුදල් ප්‍රවාහය. අනාගත මුදල් ප්‍රමාණය. ඒතර මේ සාධක හතර තමයි ඕනෑම වත්කමකත් වටිනාකම තීරණය කරන සාධක. ඒතර පැහැදිලිද? මම දැන් ඕනම ප්‍රශ්නයක් ලියන්න පුළුවන් නේද? ඒතර මේ වර්තමාන වටිනාකම සම්බන්ධයෙන් ඔය ටික තමයි දැනගන්න ඕනේ. අපි තව එක ගානක් හදමු. හිතමු දැන් අනාගත වටිනාකම විලද 1000යි. කාලය විල අවුරුදු 5යි. පොලි අනුපාතය ඇවිල්ලා 10%යි.
පොලී ගෙවන වාර ගණන ඇවිල්ලා අවුරුද්දට අපි හිතමු කාර්තු වශයෙන් පොලී ගෙවනවා කියලා. ඒතර කාර්තු වශයෙන් කියන්නේ අවුරුද්දට 4 වතාවක් පොලී ගෙවන. එහෙනම් දැන් අහනවා වර්තමාන අගය කීයද කියලා. හදන්න බලන්න. පොඩි වෙනසක් කරා දැන් පොලී ගෙවන වාර ගණනක් තියෙනවා නේද? ඒ වගේ ලාට අපි දන්නවා සමීකරණය කොහොමද වෙනස් වෙන්නේ? පොඩ්ඩක් මතක් කරොත් වර්තමාන අගය සමානයි අනාගත වටිනාකම බෙදීම බෙදීම ලකුණ දෙන්නේ නැත්. එතන බෙදීම ලකුණ එන්න ඕනේ. අනාගත වටිනාකම බෙදීම R බෙදීම F එන්නේ ගන්නෝනේ NF වලින් නේද? ඒ සමීකරණ. අපි අනාගත වටිනාකම හොයද්දිත් මොකද කරේ? පොලී ගෙවන වාර ගන්න වැඩි වුණොත් R කියන එක F වලින් බෙදලා N කියන එක F වලින් වැඩි කරා නේද? ඒ දෙම තමයි කරලා තියෙන්නේ වර්තමාන වටිනාකම වෙනකොටත්. හරි. එහෙනම් මේ සමීකරණය භාවිතා කරලා හදන්න බලන්න. වර්තමානයේ කීයද කියලා බලන්න. විනාඩි දෙකක් දෙන්න. ටක් ගාලා හදන්න බලන්න. ගිය සැරේ අර 2000 අන්තිම දීප එක්සෑම් එකේ මේ වගේ ලේසි ගණනක් දුන්න නිසා සමහර විට පොලී ගෙවන වාර ගන්න දීලා ටිකක් ගහන අමාරු කරන්න පුළුවන් නේද? අපි බලමු එහෙනම් මේක හදන්න. විනාඩි දෙකක් දෙන්න හදන්න. දැන් අපි බලමු මොකක්ද උත්තරේ කියලා. ඉස්සෙල්ලා වගේම අපි ආගේ නිර්දේශ කරමු සමීකරණයට සමාන බෙදීම දශමික බෙදෙන්න ඕනේ. පොලී ගෙවන වාර ගන්න 4ක් නිසා 4න් අපි මෙතන වරහණක් දාමු පැටලෙන්නේ නැති ඉන්න. මේ උත්තරේ වැඩි වෙන්න ඕනේ. ඉලීම 4 නේ. පොණ එකත් වරහණකින් වහමු. නම් මේක සුළු කරාම වෙන්න ඕනේ වර්තමාන අගේ. බලමු උත්තරේ මොකක්ද කියලා සුළු කරාම මමට උතුල් ගන්න පුළුවන් කියලා මම හිතනවා. හයසිය 10.27 තමයි උත්තරේ එන්න ඕනේ. 2.8 ඇවිල්ලා තිනවා එකම නැහැ. 220.96 කියන එක වැරදි. අද පෙරි තේරුණාද? 220 උත්තරය ආපු අයට තේරුණාද අද පෙරි? උත්තරේ එන්නේ 610.27 කියන. එහෙනම් මේ ප්‍රශ්නේ වෙනත් විදිහකින් අහන්නත් පුළුවන් නේද? අනාගතයේ දවසක රුපියල් 1000ක් ගැනීම සඳහා 10%ක පොලි අනුපාතිකයක් යටතේ කාර්තු වශයෙන් පොලි ගෙවන අවස්ථාවක අද දින කීයක් තැන්පත් කළ යුතුද? ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් නේද? අද රුපියල් 610ක් තැන්පත් කරොත් අවුරුදු 5කින් 1000ක් හම්බ වෙනවා නේද? ඒ වගේ ප්‍රශ්නත් අහන්න පුළුවන් පොඩ්ඩක් වෙනස් කරලා. හරි අපි යනම් බලමු තවත් එක්සෑම් එකට ආපු ගානක් මේ සම්බන්ධයෙන්. මේක චුට්ටක් අමාරුයි. පොඩ්ඩක් මේ ගාන කියවන්න බලන්න. මේ 2019 සැප්තැම්බර් කියන්නේ මේ මෑතකදී ආපු එක්සෑම් එකේ ප්‍රශ්නයක් කියනවා a person has 2.5 million and wish to retire in 18 years. ඒක පුද්ගලයෙක් ගාව මිලියන 2.5ක් තියනවලු. ඒ වගේ මෙයා තව අවුරුදු 10කින් විශ්‍රාම ගන්න බලාපොරොත්තු වෙනවලු. At the time of retirement he will require LKR 10 million. වගේම කියනවා මේ පුද්ගලයා විශ්‍රාම යන දවසේදී එයාට රුපියල් මිලියන 10කුත් ඕන වෙනවලු. එහෙනම් අහනවා මේ රුපියල් මිලියන 10ක් ලබා ගැනීම සඳහා එයා ළඟ දැන් තියෙන මේ රුපියල් මිලියන 2.5
මොන පොලි අනුපාතිකයක් යටතේ ආයෝජනය කරන්න ඕනද කියලා අහනවා. එහෙනම් අහන්නේ මේ 2.5 මොන පොලි අනුපාතිකයක් යටතේ ආයෝජනය කරොත්ද මිලියන 10ක් ලැබෙන්නේ කියලා තමයි අහන්නේ. එහෙනම් චුට්ටක් බලන්න හදන්න පුළුවන්ද කියලා. චුට්ටක් අමාරුයි. පොඩ්ඩක් කල්පනා කරන්න. අමාරු නෑ. චුට්ටක් මම ඒකට කරත් විනාඩි 2ක් දෙන්නම්. තනින් චුට්ටක් කල්පනා කරලා බලන්න හදන්න පුළුවන්ද කියලා. මොනවද අපිට දීලා තියෙන්නේ නම් 2.5 කියන්නේ වර්තමාන වටිනාකම නේද? එහෙනම් මේක දීලා තිනවා වර්තමාන අගය. එයාගාව අද තියෙන ගාන තමයි වර්තමාන අගය. එහෙනම් 2.5 මිලියන් කියන්නේ අද තියෙන අගය. වගේම රුපියල් මිලියන 10 කියන්නේ අනාගත වටිනාකම. අනාගතයේ එයාට අවශ්‍ය ගාන තමයි මිලියන 10. කාලය දීලා දෙන අවුරුදු 18යි කියලා. එවනම් ඒ සමීකරණය අපි දන්න දේ තමයි පොලි අනුපාතය. මොනං අහන්නේ පොලි අනුපාතය කීයද කියලා. හොයන්න බලන්න. තර පේනවාද මේ සමීකරණයේ මේ වර්තමාන අගය හෝ අනාගත වටිනාකම වෙන සමීකරණයේ සාධක හතරක් තියෙනවා නේද? වර්තමාන අගය, අනාගත වටිනාකම, කාලය සහ පොලි අනුපාතය. එතකොට මේ සාධක හතරෙන් ඕනෑම තුනක් දුන්නොත් අනිත් එක හොයන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේ ප්‍රශ්නත් එක්සෑම කරනවා වෙනා නේද? එකත් ලකුණු දෙකක ප්‍රශ්නයක් ටක් ගාලා හදන්න ඕන. මේකට අනාගත වටිනාකම වෙන සමීකරණ විදිහට සමීකරණය හදාගත්තොත් ලේසි. එම් පොඩ්ඩක් හිතලා හදන්න බලන්න. හරි. එහෙනම් මම කරේ ඇත්තටම දීලා තිබ්බ ඉලක්කම් ටික අගයන් ටික ලියාගත්තා. ඊට පස්සේ අපි දන්නවා අනාගත වටිනාකම වෙන සමීකරණය. ඒතර මේ වගේ ගණන් වල මිලියන වලින් දීලා තිනුනම් මිලියන වලින්ම හදන්න. ඉතින් හදන්න නැතුව මෙහෙම ඕනනම් 0.3යි 0.6 දාගෙන හදන්න ගියොත් ගාන නිකන් වරදින්න පුළුවන් නේද? ඒ නිසා මිලියන වලින් දෙතන මිලියන වලින්ම හදන්න. ආයි රුපියල් වලට හරවන්න එපා. මේ ගාන විතරක් නෙමෙයි ඕනම ගානක මිලියන වලින් දීලා තිනවා නම් මිලියන වලින්ම හදන්න. ඒක ආයි රුපියල් වලට හරවන්න එපා. ඒක වරදින්න පුළුවන්. ඉලක්ක බිංදු ගාන දුනහම වරදින්න පුළුවන් නේද? 2.5 වැඩි කිරීම ගන්න R කියන එක අපි දන්නේ නැහැ. කාලය දන්නවා 18. අපිට ඉස්සෙල්ලා මොකද කරන්න පුළුවන් දෙ? මේක ඕනනම් white board එකේ හදන්න එක ලේසි නිසා දහය සමානයි 2.5යි ගතන ආරවල 18 වෙනි බලය. අපිට පුළුවන් මේ සමීකරණ දෙපැත්තම 2.5න් බෙදන්න නේද? නේද? මේකට මේක කැපිලා 10 2.5න් බෙදුවාම 4යි නේද? ඒතර සමානයි 1 ආරවල 18 වෙනි බලය. එහෙනම් ගණන් වල බලයක් අයින් කරන්න ඕන නම් මොකද කරන්න? දැන් අපි මෙතන තිබ්බේ වැඩි කිරීමක් නේද? මේ 2.5 වැඩි කිරීමනේ මේ ගාන තිබ්බේ. ඒතර ඒ වැඩි කිරීම අයින් කරන්න මොකද කරේ? වර්ගමූල බෙදීම කරන්නේ. එමන හැමතිස්සෙම ඒකට ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය කරන්න ඕනේ. බෙදීමක් නම් ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය තමයි වැඩි කිරීම. එකතු කිරීමක් නම් ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය තමයි අඩු කිරීම නේද? එවනම් බලයක් තියලා තියෙන වෙලාවක මේ බලය අයින් කරගන්න අපි මොකද කරන්න ඕනේ? වර්ගමූලය ගන්න ඕනේ. එහෙනම් අපි දෙපැත්තටම 18 වර්ගමූලය ගන්න ඕනේ. සමානයි 4 18 වර්ගමූලය කියන්නේ වර්ගමූලය කියලා කියන්නේ එක බෙදීම 18 කියන එකතර මේක කැපිලා. ඒත් වර්ගයෙන් වෙන්නේ. ඒකට 4 18 වෙනි වර්ගමූලය කියලා කියන්නේ බලමු. ඒතර මේ වගේ එකකදී පෙරදෙන
මේ වගේ වෙලාවක වර්ගමූලයේ ගද්දී කැල්කියුලේටර්ස් වල මෙහෙම ලකුණක් තියෙනවා නේද? සයන්ටිෆික් කැල්කියුලේටර්ස් ඊට පේන ඇති මෙහෙම ලකුණක් තියෙනවා නේද? තියෙනවද නැද්ද? තියෙනවද නේද? ඔව් සර්. ඒ වගේ ඒ ලකුණ ක්ලික් කරලා ඊට පස්සේ වරහණක් තුල එක බෙදීම 18. මේ කියන්නේ 4/18 වෙනි වර්ගමූලය ගන්නවා කියන එක තමයි. ගොඩක් වල ඇත්තේ මේ ඇට් කියන ලකුණ තමයි ඇත්තේ. නැත්තම් වර්ගමූල ලකුණ තියෙනවනම් කෙලින්ම හදලා ගන්න පුළුවන්. මේ දැන් මගේ ලැප්ටොප් එකේ එහෙම ලකුණක් නැති නිසා ඒ වගේ ලාකට මේ භාවිතා කරන මේ බලය කියන ලකුණ බලයේ ලකුණ භාවිතා කරද්දී එක බෙදීම 18 ගන්නවා. ඒ කියන්නේ 18 වර්ගමූලය ගන්නවා කියන එක තමයි. උත්තරේ තමයි උත්තරේ බෙදීම 18 ගත්තොත් ඒ තමයි උත්තරේ. මේක සමානයි. ඒ කියන්නේ 1.08 කියන එක සමාන වෙනවා එහෙනම් ධන r වලට දැන් මේ r අයින් කරොත් r අයින් කරන දෙපැත්තෙම එකක් අඩු කරන්න ඕනේ. එතකොට r සමානයි r සමාන වෙනවා 1.08 අඩු කිරීම කියන්නේ r කියන්නේ 0.08 කියන්නේ r ප්‍රතිශතයක් හැටියට ලිව්වොත් r සමානයි 108යි. මේ තමයි උත්තරය. මේ උත්තරය අවශ්‍යමටම මේ ආසන්න අගයක් හරියන්නේ නැති ගාන හදපෙරි තේරුණාද? ඒකයි වැදගත්ම දේ. ගාන හදපෙරි තේරුණාද? තේරෙනවා. හරි. නිසා අපි දැන් දැක්කා අපේ සමීකරණයේ කොටස් හතරක් තිබ්බා. අනාගත වටිනාකම, වර්තමාන අගය, කාලය සහ පොලි අනුපාත. මේ ඕනෑම හතරෙන් ඕනෑම තුනක් දුන්නොත් අනිත් එක හොයන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඕනනම් දැන් මෙහෙම බලමු. මේ ගානම දෙනවා යාට. අනාගත වටිනාකම දෙනවා යාට 10යි කියලා. වර්තමාන අගය දෙනවා 1.5යි කියලා. r දෙනවා 108යි කියලා. මම අහනවා n වල අගය කීයද කියලා. හදන්න බෑ. එකත් විනාඩි දෙකක් දෙන්න චුට්ටක් බලන්න. මේක ඊටත් වඩා ටිකක් අමාරුයි. කලින් ගන්නත් වඩා චුට්ටක් හදන්න බෑ. ඇයි කියලා තේරෙ ටිකක් හදන් යනවා. චුට්ටක් හදන්න බෑ. තනියෙන් හදන තරම තමයි මතකෙ ඉන්නේ. ඒ වගේම වැරදුනහම ඊටත් වඩා හොඳින් මතකෙ ඉන්න. ඒ නිසා චුට්ටක් තනියෙන් හදන්න බලන්න. දැන් අහන්නේ කාලය කීයද කියලා. දැන් අනාගත වටිනාකමේ වර්තමාන අගය පොලි අනුපාතය දෙනවා. දැන් අහනවා කාලය කීයද කියලා. හදන්න බලන්න චුට්ටක්. හරියට හැදුවොත් 18ට ආසන්න උත්තරයක් එන්න ඕන. නේද? විශේෂ ගණිත කර්මයක් පාවිච්චි කරලා මොකක්ද ගණිත කර්ම? හරියට හදපුවා ඉන්න. මොකක්ද පාවිච්චි කරන්නේ? ඔව් ලොග් පාවිච්චි කරන්න ඕනේ. අපි එනම් බලමු ලොග් කිව්වට බය වෙන්න එපා නේද? අපි ලොග් ඉගෙන ගත්තා කියද අපි 9 වසරාගේදී අපි ඉගෙන ගත්තා. නමුත් බය වෙන්න එපා. ලොග් කියන එක අපිට දැනගන්න අවශ්‍ය නැහැ. පොඩි දේ දැනගන්න ලොග් වලින් ලොග් අපිට අවශ්‍ය වෙන්නේ බලය අයින් කර ගැනීම සඳහා තමයි ලොග් කියන එක අපි භාවිතා කරන්නේ. අපි බලමු මේ ගාන හදන්න.
මම ඉස්සෙල්ලා වගේ දීලා තියෙන තොරතුරු තමයි 10 සමානයි 1.5 වැඩි කිරීම 1 ධන 0.08 n වෙනි බලය. අපි දන්නේ n කීයද කියලා. එහෙනම් ඉස්සෙල්ලා වගේම අපිට පුළුවන් දෙපැත්තම 2.5න් බෙදන්න නේද? එහෙනම් ඒ නිසා අපිට මේක කැපිලා යනවා උත්තර එනවා 4 සමානයි 1.08 n වෙනි බලය. දැන් මේ වගේ වෙලාවක අපි මතක ඇති කාලේ ඉගෙන ගත්තා 2 6 කියන එක ලියන්න පුළුවන් 6යි log 2 කියලා එහෙම ලිව්ව මතකද? එන බලයක් අපි අයින් කරලා ලියද්දි log කියන එක භාවිතා කරනවා. ඒක විතරක් මතක තියාගත්තාම ඇති ගාන හදන හැටි බලන්න. එක පැත්තකට log දානවා අනිවාර්යෙන් අනිත් පැත්තට log දානවා. ඒ නිසා අපි ලියන්න පුළුවන් log 4 සමානයි n log 1.08යි කියලා. කියන්නේ n කියන බලය අයින් කරගන්න ඕන නිසා තමයි අපි දෙපැත්තටම log දැම්මේ. ඒ නිසා අපිට දැන් පුළුවන් දෙපැත්තම බෙදන්න log 1.08න් තරකට මේක කැපිලා යනවා. මේක බෙදන්න ඕනේ log 1.08 log 4 බෙදීම log 1.08 log 4 කියන්නේ කියලා. log කැලලකින් හොයාගෙන කොටි කැල්කියුලේටර්ස් වල ඇති මේ වගේ ගණන් දැක්කම නම් මට හිතෙනවා සයන්ටිෆික් කැල්කියුලේටර් එකක්වත් අඩුම ගානේ එක්සෑම් එකට අවශ්‍ය වෙයි කියලා නේද? log හොයන්න බෑ නේද? නිකන් කැල්කියුලේටර්ස් වල නම් log 4 කියලා කියන්නේ 0.6යි 2යි එක කියලා ගමු. log 1.08 කියලා කියන්නේ 0.0334 සමානයි n. මම n වලගේ කීයද? Kalau metan එක බින්දුවක් වැඩි නේ මේ බින්දුව නෑ බින්දුව දශම 6.2 එක විදීම 0.0.334 තරිනවා 18 n සමානයි 18 කියන එක අපි ලියන්නේ නේ අවුරුදු 18යි කියලා 18 years කියලා ලියන්න. එහෙම නැතුනොත් සමහර ලකුණු අඩු වෙන්න පුළුවන්. මොකද n කියන්නේ කාලයක් නේද? නිසා අවුරුදු 18යි කියලා ලියන්න ඕන. නිසා log කියන එක දැනගැනීම එච්චරටම අවශ්‍ය නැහැ. දැනට මතක තියාගන්න log අපි භාවිතා කරන්නේ n කියන බලය අයින් කරගන්න. නිසා අපි ලිව්වේ log 4 සමාන n log 1.08යි. නිසා දෙකම අපි log 1.08න් බෙදුවා මේ පැත්තේ තිරුණා n විතරක්. මේ පැත්තේ සුළු කරාම පිට එන උත්තරේ n සමානයි 18යි කියලා. හැමෝම හදුවද? මේක නම් චුට්ටක් අමාරුයි. අපි අර O level පන්තියට වගේ ආපහු යන්න වෙනවා මේක නම් චුට්ටක් හදන්න නේද? ඕනේ. හදන විදිය පොඩ්ඩක් බලා ගන්න. ඒ හදන විදිය බලා ගත්තාම ඕනම ගානක් හදන්න පුළුවන්. එහෙනම් අපි දන්නවා අර සාධක හතරෙන් ඕනෑම තුනක් දුනොත් අනිත් එක හොයන්න පුළුවන් නේද? ඒක දැන් හැමෝම දන්නවා හොයන විදිය. පොලි අනුපාතය හොයන්න කිව්වොත් හොයන්න දන්නවා. කාලය හොයන්න කිව්වොත් හොයන්න දන්නවා. අනාගත වටිනාකම හොයන්න කිව්වොත් දන්නවා. වර්තමාන අගය හොයන්න කිව්වොත් දන්නවා නේද? ඕනෑම එකකින් ඕනෑම සාධක හතරෙන් ඕනෑම තුනක් දුන්න වෙලාවක අර ඉතුරු වෙච්ච එක දැන් හැමෝටම හොයන්න පුළුවන් වෙන්න ඕන. හරි හැමෝටම තේරුණාද නේද බෙරි? මොනවාරි ප්‍රශ්න තියෙනවද? මොනවාරි ප්‍රශ්න තියෙනවද? හරි අපි යන අපේ ප්‍රසන්ටේෂන් එකට ගියොත් මේ තමයි අපේ අපි කතා කරමින් හිටිය ටික. ඒ වගේම ගිය සැරේ වගේම පොඩි ප්‍රශ්න තුනක් තියෙනවා. මේ ටික ගෙදරදී හදලා බලන්න මේ උත්තර එනවාද කියලා. වර්තමානයේ හොයන ප්‍රශ්න තුනක් තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නෙන් කියනවා ඇමරිකානු ආණ්ඩුව නිකුත් කරපු බැඳුම් කරයක් කල්පිරින දවසේ 2249 7.73ක් ගෙවනවලු. ඒක කල්පිරින අදින්දලා අවුරුදු 3ක් ගියාට පස්සෙලු. වගේම පොලි අනුපාතිකයේ 104ක් නම් මේ බැඳුම් කරේ අද වටිනාකම කීයද කියලා අහන්න. අනාගත වටිනාකම දීලා තියෙනවා, කාලය දීලා තියෙනවා, පොලි අනුපාතය දීලා තියෙනවා. එහෙනම් අහන්නේ වර්තමාන වටිනාකම කීයද කියලා. ඊළඟට අහනවා ඒ බැඳුම් කරේම කල්පිරීමේ කාලය අවුරුදු 3ක් වෙනතු අවුරුදු 5ක් වුණොත් දැන් වර්තමාන අගය කීයද කියලා අහනවා.
දැන් අර ඉස්සලා තොරතුරුම තමයි දැන් එකම වෙනස කාලය අවුරුදු 3ක් නෙවෙයි දැන් අවුරුදු 5ක්. ඒ වගේ වුණොත් උත්තරය කීයද කියලා අහන්න. ඊළඟට අහනවා මිලියනයක් තව අවුරුදු 100කින් ගෙවන්න තියෙනවා. පොලි අනුපාතකය 5% කියලා තියෙනවා. එහෙනම් මේ මිලියන 100 අද වටිනාකම කීයද කියලා අහනවා. එකත් හදන්න පුළුවන්. ගෙදරදී හදන්න. මේ උත්තරේ එන්නේ නැත්නම් පොඩ්ඩක් කියන්න අපි ඊළඟ දවසේ පන්තිදී කතා කරමු. හරි. ඊළඟට තියෙනවා වාර්ෂිකයක් කියන එකක්. අපි බලමු මේ මොකද්ද වාර්ෂිකයක් කියන්නේ කියලා. එක්සෑම් එකේදී වැදගත් වෙන්නේ වාර්ෂිකයක වර්තමාන අගය හොයන එක විතරයි. ඒ නිසා අපි වර්තමාන අගය හොයන එක විතරක් කතා කරමු වාර්ෂිකයක. ඉස්සෙල්ලා බලමු වාර්ෂිකයක් කියන්නේ මොකද්ද කියලා. දැන් අපි මෙතෙක් වෙලා හදපු ගණන් වල තිබ්බ එක මුදල් ප්‍රවාහය නේද? එක්කෝ අද තිබ්බා තව අවුරුදු 3කින් කීයක් හරි හම්බුණා. ඒ කියන්නේ එක මුදල් ප්‍රවාහයක් තමයි තිබ්බේ. අනාගතයේ තිබ්බ එක මුදල් ප්‍රවාහයක් විතරයි අපි මෙතෙක් කල කතා කරපු ගණන් වල. අපි හිතමු අපිට කියනවා ඉදිරි වසර 3 පුරා සෑම වසරක් අවසානයේදීම රුපියල් 1000ක් ලැබෙනවා. එමනම් අහනවා මෙම මුදල් ලැබීම් වල වර්තමාන අගය කීයද කියලා අහනවා. තර මේ වගේ එකක් දුන්නොත් කොහොමද හදන්නේ? මේ වගේ එකක් දුන්නොත් හදන ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපි මෙතෙක් කාලේ ඉගෙන ගත්ත සමීකරණය භාවිතා කරලා හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වාර්ෂිකයක් කියන සමීකරණය භාවිතා කරන්න පුළුවන්. ඒතර වාර්ෂිකයක් කියලා කියන්නේ හැම අවුරුද්දෙම එක හා සමාන මුදල් ප්‍රමාණයක් ලැබෙනවා නම් ඒවට අපි කියන වාර්ෂිකයක්. ඒතර වාර්ෂිකයක තියෙන ලක්ෂණ දෙකක් තියෙනවා. හොඳට මතක තියාගන්න වාර්ෂිකයක තියෙන ලක්ෂණ දෙකයි. පළවෙනි ලක්ෂණය තමයි නිශ්චිත කල්පිරීමේ කාලයක් තියෙනවා. ඕනම වාර්ෂිකයක් ගත්තොත් මයික් එක කොන්නේ නේද? ඕනම වාර්ෂිකයක් ගත්තොත් නිශ්චිත ලක්ෂණ දෙකක් තියෙනවා. පළවෙනි ලක්ෂණය තමයි නිශ්චිත කල්පිරීමේ කාලයක් තියෙනවා. අවුරුදු 3ක්, අවුරුදු 5ක්, අවුරුදු 10ක්. ඒ වගේ නිශ්චිත කල්පිරීමේ කාලයක් තියෙන වාර්ෂිකයක් ගත්තාම ඒ වගේම අනිත් ලක්ෂණය තමයි සෑම කාල පරිච්ඡේදයක් අවසානයේදී ලැබෙන මුදල් ප්‍රමාණය සමානයි. කියන්නේ හැම අවුරුද්දෙම ලැබෙන මුදල් ප්‍රමාණය සමානයි. 1000 බැගින් හැමදාම හම්බ වෙනවා. එතන 2000 බැගින් හැමදාම හම්බ වෙනවා. ඒතර මේ ලක්ෂණ දෙක තියෙනවා නම් ඒවට තමයි අපි වාර්ෂිකයක් කියලා කියන්නේ. එහෙමනම් වාර්ෂිකයේ තියෙන ලක්ෂණ මොනවද? එක හා සමාන මුදල් ප්‍රවාහයක් ලැබෙන්න ඕනේ. ඒ ලැබෙන මුදල් ප්‍රවාහය නිශ්චිත කාලයක් පුරා ලැබෙන්න ඕනේ. ඒතර මේ ලක්ෂණ දෙකම තියෙනවා නම් අපි ඒවට කියනවා වාර්ෂික කියලා. එහෙමනම් මේ වගේ මුදල් ප්‍රවාහයක් ගත්තොත් දැන් පළවෙනි අවුරුද්දේ 100ක් හම්බ වෙනවා. දෙවෙනි අවුරුද්දේ 100ක් හම්බ වෙනවා. තුන්වෙනි අවුරුද්දේ 100ක් හම්බ වෙනවා. හතරවෙනි අවුරුද්දේ 200ක් හම්බ වෙනවා. මේක වාර්ෂිකයක්ද? මේක වාර්ෂිකයක්ද? නෑ සර්. නෑ. ඒකට හේතුව මොකද්ද? ලක්ෂණ දෙකෙන් එකක් මෙතන නෑ නේද? නිශ්චිත කාලය මෙතන තියෙනවා. නමුත් සෑම එක හා සමාන මුදල් ප්‍රවාහයක් නෙමෙයි ලැබෙන්නේ. අන්තිම අවුරුද්ද දෙක 200ක් වෙලා තියෙනවා. මේ වගේ ඒවා වාර්ෂික නෙවෙයි. හරි. අපි එහෙනම් ඉස්සෙල්ලා අපි දන්න විදිහට මේ ගන්න හදමු. ඒතර දන්න විදිහට මේ වගේ මුදල් ප්‍රවාහයන් ගොඩක් තියෙනවා නම් මේ ලැබෙන මුදල් ප්‍රවාහයන් අපි ඉස්සෙල්ලා කාල රේඛාවක් කියලා එක සටහන් කරනවා. කාල රේඛාව කියලා කියන්නේ කාල රේඛාවේ බිඳුව කියලා කියන්නේ අදට. අදට අපි කියනවා බිඳුව කියලා. එක කියලා කියන්නේ පළවෙනි වසර අවසානයේ කියන එක. දෙක කියලා කියන්නේ දෙවෙනි වසර අවසානයේ, තුන කියන්නේ තුන්වෙනි වසර අවසානයේ. මෙතන උපකල්පනයක් තියෙනවා කාල රේඛාවේ. උපකල්පනය තමයි සෑම මුදල් ප්‍රවාහයක්ම ලැබෙන්නේ අදාළ කාල සීමාව අවසානයේ කියන එක. එවනම් මේ එක කියන්නේ පළවෙනි වසර අවසානයේ,
එහෙමත් නැත්නම් එකට තව එකක් තව විදිහකට කියන්නත් පුළුවන්. එක කියලා කියන්නේ පළවෙනි වසර අවසානයේ එහෙමත් නැත්නම් දෙවෙනි වසර ආරම්භය. මේක කියලා කියන්නේ පළවෙනි වසර අවසානයේ එහෙම නැත්නම් දෙවෙනි වසරේ ආරම්භය. එහෙනම් දෙක කියලා කියන්නේ දෙවෙනි වසර අවසානයේ එහෙමත් නැත්නම් තුන්වෙනි වසර ආරම්භය. ඒකක් මතක තියාගන්න. තුන්වෙනි වසර ආරම්භයේ මුදල් ප්‍රවාහයක් ලැබෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ දෙවෙනි වසර අවසානයේ තමයි ඒක ගන්න ඕනේ. ඉස්සරහදීත් අපිට මේ කාල රේඛාව භාවිතා වෙනවා. දැන් හොඳට මතක තියාගන්න කිසියම් ගානක දුන්නොත් තුන්වෙනි වසර ආරම්භයේදී ලැබෙනවා කියලා කිව්වොත් ඒ කියන්නේ ඒ මුදල් ප්‍රවාහය අපි දා ගන්න ඕනේ දෙවෙනි වසර අවසානයේට. මම හිතනවා පැහැදිලි ඇති කියලා. තේරුම් නැත්නම් අහන්න. මොකද මේකත් අපි ඉස්සරහ ගණන් වලදී අවශ්‍ය වෙනවා. මම හොඳට මතක තියාගන්න දෙක කියලා කියන්නේ දෙවෙනි වසර අවසානයේ එහෙමත් නැත්නම් තුන්වෙනි වසර ආරම්භය කියන එක. එහෙම එක කියන්නේ පළවෙනි වසර අවසානයේ එහෙමත් නැත්නම් දෙවෙනි වසරේ ආරම්භය කියන එක. එහෙනම් ඊළඟට අපි ලියා ගන්න ඕනේ මුදල් ප්‍රවාහයෙන් cash flows ටික. පළවෙනි වසර අවසානයේ අපි කිව්වොත් 1000ක් ලැබෙනවා. දෙවෙනි වසර අවසානයේ 1000ක් ලැබෙනවා. තුන්වෙනි වසර අවසානයේ 1000ක් ලැබෙනවා. එහෙනම් දැන් මොකද කරන්නේ? වර්තමාන අගය හොයන්නේ කොහොමද? එහෙනම් මේ එක් මුදල් ප්‍රවාහය වෙන වෙනම වට්ටම් කරන්න ඕනේ. 1000 බෙදන්න ඕනේ. එක ධන පොලි අනුපාතිකය මම කීයද කිව්වේ? ගාන කිව්වේ නෑ නේ පොලි අනුපාතය. පිටම පොලි අනුපාතය පාතය 10% කියලා. පිටම පොලි අනුපාතය 10%. එහෙනම් මේ 10 වර්තමාන අගය හොයද්දි මොකද අනාගත වටිනාකම් බෙදීම එක ධන R වල එන්නෙනි බලය මෙතන එන්නෙනි අගය එකයි නේද? පළවෙනි වසර අවසාන. දෙවෙනි එක ගත්තොත් 1000 බෙදීම එක ධන දශම එකේ දෙවෙනි වසර අවසානයේ හම්බ වෙන නිසා එන්න වල අගය 2යි. තුන්වෙනි වසර අවසානයේ 1000ක් ලැබෙනවා. ඒතර 1000 බෙදීම එක ධන දශම එකේ තුන්වෙනි බලය. මේ ටික සුළු කරාම වෙනවා මේක උත්තර. හදන්න බලන්න. එහෙනම් පළවෙනි එක 1000 බෙදීම 1.1 පළවෙනි බලේ ඒක උත්තරය ඇවිල්ලා මේ අපි දන්න විදිහ නේද ගාන හදන්න. පෙර කලින් ඉගෙන ගත්ත සමීකරණය 1000 බෙදීම 990යි දශම 1.0 කියලා ගමු. දශම 0.9 ඉන්නේ මම වැටෙපු නිසා 1.0 ගත්තා. දැන් 909.09. බලමු. Oh, sorry මට වැරදුනා. නවසිය 909.91යි මේක 826.44 නේද? රජලං කියන්නේ ඉස්සලා වගේ
909.09 සර්. හරි. මේක 751.31 මේක හරියද? මේ තුන හරියද කියලා බලන්න. අනිත් ටිකත් ඒ වගේ බලන්න හරියද කියලා. සුළු කරද්දී වර්ධින්න පුළුවන් චුට්ටක් බලන නිසා. මේ ටික එකතුව තමයි මේ අනාගත මුදල් ප්‍රවාහයන් වල වර්තමාන අගය වෙන්නේ. දැන් මේ අනාගත මුදල් ප්‍රවාහයන්ගේ අද වටිනාකම වෙන්නේ නේද? එකතු වෙනවා 2486.84 මේහා ආසන්න උත්තරයක් එනවද කියලා බලන්න. උත්තරක් මොනවද කරේ? අනාගත මුදල් ප්‍රවාහයන් වෙන වෙනම වට්ටම් කරලා එකතු කරපු එක නේද? මේක වාර්ෂිකයක් වුණාට අර කදින් ඉගෙනගත්ත සමීකරණයෙන් භාවිතා කරලා මුදල් ප්‍රවාහයන් දෙක වෙන වෙනම වට්ටම් කරලා අපි උත්තරේ ගත්තා නේද? 2486.84 තමයි එන්න ඕනේ හරිය උත්තරේ. හරි. දැන් මෙහෙම මුදල් ප්‍රවාහය 3ක් විතර දුන්නොත් නම් මෙහෙම ගාන ලේසියෙන්ම හදන්න පුළුවන් නේද? බැරි වෙලාවත් ගාන දුන්නොත් ඉදිරි වසර 30 පුරා ලැබෙනවා කියලා කිව්වොත් මොකද වෙන්නේ? එක්සෑම් එක හදන්න ගියොත් මොකද වෙන්නේ? අවුරුදු 30ක් මුදල් ප්‍රවාහයන් වෙන වෙනම වට්ටම් කරලා හදන්න වෙනවා නේද? මොකද මේ ගාන විතරයි හදන්න වෙන්නේ. එක්සෑම් එකේ වෙන ගානක් හදන්න වෙන්නේ නැහැ නේද? ඒක ලොකු කාලයක් යනවා. මොකද අවුරුදු 30ක් වෙන වෙනම අරගෙන වට්ටම් කරන්න ගියොත්. නේද? ඒක ප්‍රායෝගිකව අපිට කරන්න බෑ. ඒ නිසා වාර්ෂිකයක වර්තමාන අගය හොයන සමීකරණයක් තියෙනවා. මේ සමීකරණය පෙන්නනම කටියට එක ලියා ගන්න. මේක තමයි වාර්ෂිකයක වර්තමාන අගය හොයන සමීකරණය. මුදල් ප්‍රවාහය ටිකක් තියෙනවා නම් අපි මේ හදපු විදිහත් හරි. 100%ක්ම හරි වරදි නෑ. අපිට මේ වාර්ෂිකයක සමීකරණය අවශ්‍ය වෙන්නේ සමහර වෙලාවට අවුරුදු ගොඩක් අවුරුදු ගණනාවක මුදල් ප්‍රවාහ දුන්නොත් අපිට මේ එකින් එක වට්ටම් කර කර හොයන්න ගියොත් ගාන හදා ගන්න බැරි වෙනවා නේද? වැඩි ලොකු කාලයක් යනවා. හදා ගන්න පුළුවන් කාලය ලොකු කාලයක් යනවා නේද? ඒ නිසා අපි බලමු මෙන්න මේ සමීකරණ ලියා ගන්න. ඔකට ඒක හෑන්ඩ් අවුට් එකේ තියෙන සමීකරණය පැහැදිලි නැහැ. ඒ නිසා අපි මේ සමීකරණ ලියා ගන්න. තපරක් දෙනවා මේ සමීකරණය. මේ ඉස්සරහට ඉගෙන ගන්න පාඩමක මේක තියෙන මේ සමීකරණය එකයි එතනින්ම මම පෙන්නන්න හදන්නේ. අපි සමීකරණ ලියාගමු ඊට වඩා ලීසි මම පෙන්නන්න. මේක තමයි වාර්ෂිකයක වර්තමාන අගය හොයන සමීකරණය. වාර්ෂිකයක වර්තමාන අගය
සමානයි C වැඩි කිරීම 1 ඍණ 1 බෙදීම 1 ධන R වල n වෙනි බලය මේ උත්තරේ බෙදන්න ඕනේ R වලින්. මේක තමයි වාර්ෂික වර්තමාන අගය හොයන සමීකරණය. මේක ලියා ගන්න අපි මේකට අගය නාදශ කියලා බලමු උත්තරේ ගන්න විදිහ. මේක ඇත්තටම එක්සෑම් එකට අත්‍යවශ්‍යම නැහැ. මොකද අත්‍යවශ්‍යම නැත්තේ අර අපි කලින් ගෙන ගත්ත වර්තමාන අගය හොයන සමීකරණය භාවිතා කරලා මුදල් ප්‍රවාහයන් එකින් එක වර්තමාන අගය හොයලා උත්තරේ ගන්න පුළුවන්. නමුත් එතනදී එකම ප්‍රශ්නේ අර කාලය ලොකු කාලයක් දුන්නොත් අපිට ප්‍රශ්නයක් වෙන එක. නමුත් එක්සෑම් එකේ එහෙම ගානක් තාම දීලා නැහැ. ඒ නිසා මං හිතන්නේ වාර්ෂික සමීකරණය අපිට අත්‍යවශ්‍යයි කියලා. නමුත් මේම සමීකරණයක් තියෙනවා කියලා මතක තියාගන්න. නමුත් මේ සමීකරණය අපි බලමු කිස්සාර මේක තාතනකදී භාවිතා වෙනවා. මම හිතන්නේ ප්‍රහාය කියලා දෙන්නම්. දැන්ට සමීකරණය මෙහෙම ලියා ගන්න. අර ඉස්සලා පෙන්නපු සමීකරණේ මේක වෙනස ඉස්සලා පෙන්නපු සමීකරණය මේ m බෙදීම කියලා අමතක කරන්න. ඒක මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. අර f වලින් බෙදලා තියෙනවා. එච්චරයි වෙනස. f කියන එක අපි දන්නවනේ වාර්ෂිකයට පොලිගන වාර ගන්න තමයි f කියලා කියන්නේ. එහෙම වාර ගන්න දීලා තිබ්බොත් කරන් තියෙන්නේ මේ හැම r කියන එක f වලින් බෙදන්න, r කියන එක f වලින් බෙදන්න, n කියන එක f වලින් වැඩි කරන එකයි කරලා තියෙන්නේ. r කියන එක f වලින් බෙදුවා, r කියන එක f වලින් බෙදුවා, මේක n f වලින් වැඩි කරා. ඒක තමයි එතනින් මේ පෙන්නුම් කරේ. නමුත් මම හිතන්නේ ඒකත් අත්‍යවශ්‍යයි කියලා. ඒකත් අමතක කරමු. එක දන r එතන n වෙනි යටි. f කියන එක අමතක කරමු. f භාවිතා කරන්න එන එකක් නෑ බොහෝ විට. f දුන්නත් අමාරු නෑ නේද? r f වලින් බෙදුවා, n f වලින් වැඩි කරා. එච්චරයි කරන්න තියෙන්නේ. එහෙනම් අපි ගාන හදමු. මෙතන C කියලා කියන්නේ එක් මුදල් ප්‍රවාහයක වටිනාකම. එහෙනම් මේ ගාන එක් මුදල් ප්‍රවාහයක වටිනාකම කීයද? 1000යි නේද? 1000 වැඩි කිරීම 1 අඩු කිරීම 1 බෙදීම 1 ධන පොලි අනුපාතිකයේ 10% නේද? 1 ධන 0.1 के තුන්වෙනි බලය n කියලා කියන්නේ මුළු කාලය. ඒතර මේ ගානේ මුදල් ප්‍රවාහයන් අවුරුදු 3කදී හම්බුනා නේද? ඒ නිසා අවුරුදු 3යි මේ ගානේ මුළු කාලය. ඉතින් 0.1. මම මේක සුළු කරාම තර අපි හදපු උත්තරේම එන්න ඕන. පැහැදිලි වෙන්න පැහැදිලි නෑ වගේ නේ. මම එන්න ඕනේ 1000 කියලා කිව්වේ එක් මුදල් ප්‍රවාහයක වටිනාකම වැඩි කිරීම 1 අඩු කිරීම 1 බෙදීම 1 ධන 0.1 තුන්වෙනි බලය මේ සම්පූර්ණ උත්තරේ බෙදනවා අපව 0.1. දැන් මේක සුළු කරාමත් අපි කලින් කිව්ව උත්තරේම එන්න ඕනේ. කීයද 2486.84 නේද? මේක සුළු කරාමත් 2486.84ම එන්න ඕනේ. එනවාද සුළු කරලා ඉස්සලාම් වරහන් පොඩි වරහන් ඉඳලා පටන් ගන්න. මනේ මැක්සල අපි ඉගෙනගෙන තියෙනවා නේද? ඉස්සලා වරහන් සුළු කරන් ඉන්න ඕනේ. නේද? මේ උත්තරේ වෙනවද? මේ උත්තරේ මෙන්න නැතන් කියන්න. මේ උත්තරේ වෙනව නේද? මේ රුපියල් ලකුණත් අමතක කරන්න එපා නේද? එහෙම නැතුනොත් එතනත් ලකුණක් සමහරට අඩු වෙන්න පුළුවන්.
මේ උත්තරේ මොනවද? මේ උත්තරේ මොනව නේද? ඔව් සර්. ඔව් හරි. ඒ උත්තරේ වෙන්න ඕනේ. එහෙනම් අපි දැන් වාර්ෂිකයක් කියන්නේ මොකක්ද කියලා වාර්ෂිකයක වර්තමාන අගය වෙන විදිහ දන්නවා නේද? වාර්ෂිකයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි නිශ්චිත කාලයක් තියෙනවා. එකම මුදල් ප්‍රවාහය හැමදාම හම්බ වෙනවා. ඒකට අපි කියනවා වාර්ෂිකයක් කියලා. එහෙනම් මේ පාඩමේ අන්තිම කොටස තමයි දැන් ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ. සදාකාලීනයක් කියන එක. එතකොට මේ සදාකාලීනයක් කියලා කියන්නේ සදාකාලීන එක තියෙන විශේෂත්වය තමයි එකම මුදල් ප්‍රවාහයක් හැමදාම හම්බෙන්න ඕනේ. හැබැයි නිශ්චිත කල්පිරීමේ කාලයක් නැහැ. කියන අනන්තය දක්වාම හම්බ වෙනවා නම් ඒවට තමයි සදාකාලීනයක් කියලා කියන්නේ. එහෙනම් වාර්ෂිකයකයි සදාකාලීනයකයි වෙනස මොකක්ද? වාර්ෂිකයකයි සදාකාලීනයකයි වෙනස මොකක්ද? නිශ්චිත කාල සීමාවක්. වාර්ෂිකයක් ගත්තොත් නිශ්චිත කල්පිරීමේ කාලයක් තියෙනවා නේද? මුදල් ප්‍රවාහයෙන් ලැබෙන නිශ්චිත කල්පිරීමේ දිනයක් අවුරුදු 3ක්, අවුරුදු 5ක්, අවුරුදු 10ක් වශයෙන්. නමුත් සදාකාලීනයක් ගත්තොත් එහෙම නිශ්චිත කල්පිරීමේ කාලයක් නැහැ. හැමදාම හම්බ වෙනවා අනන්තය දක්වා. එහෙනම් කල්පනා කරලා කියන්න බලන්න සදාකාලීනයක් ගත්තොත් අනාගත වටිනාකම කීයක් වගේ වෙයිද? හැමදාම 1000 බැගින් හම්බ වෙනවා. එවන අනාගත වටිනාකම කීයද? සදාකාලීනයි. අනන්තයයි. ගණන් කරන්න බෑ නේද? එහෙමනම් එක්සෑම් එකට අවශ්‍ය වෙන සදාකාලීනයක වර්තමාන අගය හොයන එක. සදාකාලීනයකට උදාහරණයක් කියන්න බලන්න. මූල්‍ය වෙළඳපොලේ තියෙන එක උපකරණයක්. මොකක්ද? මොකක්ද හොඳම උදාහරණ? සදාකාලීනයක උදාහරණ මොකක්ද? කාටද කියන්න පුළුවන්? වට යහලති වර්ණීය කොටස් කියලා જાතියක්. මොනවද මේ වර්ණීය කොටස් කියලා කියන්නේ? සාමාන්‍ය කොටස් වල වර්ණීය කොටස් අතර තියෙන වෙනස මොකක්ද? සාමාන්‍ය කොටස් ගත්තොත් ඒ සාමාන්‍ය කොටස් අයිතිකරවන්න තමයි ඡන්දයිතියක් හම්බ වෙන්නේ නේද? ඔව් ඡන්දයිතිය කියලා කියන්නේ සාමාන්‍ය කොටස් විවිධ ඡන්දයිතිය භාවිතා කරලා අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරනවා නේද? ඒතර සමාගමේ සාමාන්‍ය කොටස් හිමියන් වෙනුවෙන් සමාගම පාලනය කරන මේ අධ්‍යක්ෂක මණ්ඩලය මේ ඡන්දයිතිය කියලා කියන්නේ ඒකට. නමුත් මේ වර්ණීය කොටස් ගත්තොත් ඡන්දයිතියක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම අනිත් විශේෂත්වය තමයි සාමාන්‍ය කොටස් ගත්තොත් නිශ්චිත ලාභාංශයක් නැහැ. කියන්නේ ලාභයේ වැඩි කාලවලදී වැඩි ලාභාංශයක් හම්බ වෙනවා. ලාභයේ අඩු කාලවලදී අඩු ලාභාංශයක් තමයි හම්බ වෙන්නේ සාමාන්‍ය කොටස් වලට. නමුත් වර්ණීය කොටස් ගත්තොත් තියෙන විශේෂත්වය තමයි නිශ්චිත ලාභාංශයක් හම්බෙන්නේ. කියන්නේ හැමදාම එක හා සමාන ප්‍රමාණයක ලාභාංශයක් තමයි වර්ණීය කොටස් වලට හම්බෙන්නේ. ඊළඟට මේ වර්ණීය කොටස් කියන එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. නිදහස් කළ හැකි වර්ණීය කොටස් සහ නිදහස් කොළ නොහැකි වර්ණීය කොටස් හැටියට. නිදහස් කළ හැකි වර්ණීය කොටස් කියලා කියන්නේ ඕනනම් සමාගමකට පුළුවන් මේ වර්ණීය කොටස් නිශ්චිත කාලයකට ගියාට පස්සේ ගෙවලා නිදහස් කරන්න. නමුත් නිදහස් කර නොහැකි වර්ණීය කොටස් ගත්තොත් ඒවා නිදහස් කරන්න බෑ සමාගම ඈවර කරන දවස් නැත්නම් සමාගම වහන දවස වෙනකම්ම මේ වර්ණීය කොටස් සමාගම තුල තියෙනවා. එහෙනම් වර්ණීය කොටස් වල තියෙන විශේෂත්වය තමයි එකම ලාභාංශය හම්බෙන්නේ. හැම අවුරුද්දෙම එකම මුදල් ප්‍රවාහයක් හම්බෙනවා. එහෙනම් නිශ්චිත කල්පිරීමේ කාලයකුත් නැහැ නිදහස් කළ නොහැකි වර්ණීය කොටස් ගත්තොත් නේද? එහෙනම් නිදහස් කළ නොහැකි වර්ණීය කොටස තමයි සදාකාලීනයකට අපිට භාවිතා කරන්න පුළුවන් උදාහරණ. සදාකාලීන තියෙන උදාහරණය තමයි නිදහස් කළ නොහැකි වර්ණීය කොටස්. හරි ඒක මතක තියාගන්න. අපි බලමු නම් සදාකාලීනයක වර්තමාන අගය වෙන විදිහ. පිටුමු. මේ තමයි සමීකරණ. present value of සදාකාලීන සමානයි cash flow එක මුදල් ප්‍රවාහයක් වැඩි කරනවා එක බෙදීම මෙච්චර. හරිම ලේසි සරල සමීකරණයක් තියෙන සදාකාලීනයක වර්තමාන අගය හොයන්න. හරිම ලේසි නේද? මුදල් ප්‍රවාහය වැඩි කිරීම එක බෙදීම මම ගානක් කියන්නම්. අපි හිතමු නිදහස් කළ නොහැකි වර්ණීය කොටසක
නොහැකි වර්ණීය කොටසක ලාභාංශ සමානයි රුපියල් 10. කියන හැම අවුරුද්දෙම 10 දකින් හම්බ වෙනවා. පොලි අනුපාතය සමානයි නිදහස් කළ නොහැකි වර්ණීය කොටසක ලාභාංශ රුපියල් 10යි පොලි අනුපාතිකයේ 10%. එහෙමනම් අහනවා මෙම වර්ණීය කොටසක වටිනාකම කීයද කියලා. වන්ටක් ගන්න. හරි ලේසි. නිදහස් කළ නොහැකි වර්ණීය කොටසක ලාභාංශය ඇවිල්ලා රුපියල් 10යි පොලි අනුපාතය 10%යි. එහෙනම් අහනවා මේ වර්ණීය කොටසක වටිනාකම කීයද කියලා. හොයන්න බලන්න. ටක් ගාලා හදන්න බලන්න. කීයද? CI කියලා ඇවිල්ලා තියෙනවා. අපි බලමු උත්තරේ කීයද කියලා. හරිම ලේසි නේද? බලන්න තියෙන්නේ. වර්ණීය කොටසක වටිනාකම සමානයි මුදල් ප්‍රවාහයක් ඇවිල්ලා 10 වැඩි කිරීම 1 බෙදීම 0.1. උත්තරේ ඇවිල්ලා රුපියල් 100. හරිම ලේසි නේද? මනම් අපි මෙතෙක් කල් ඉගෙන ගත්ත ගණන් වල ලේසිම ගණන් තමයි මේ නේද? මේ වගේ ගණන් තියෙන එක්සෑම් එකේ බය වෙන්න එපා. සා මේ වගේ සරල ගණන් තියෙන අපිට ලකුණු ගන්න. මෙහෙම ගණනක් දුන්නොත් කියනවා වර්ණීය කොටසක සිංහල අකුරු ගණන් ගන්න එපා. ඒකයි. මේ කොටසක වටිනාකම ඇවිල්ලා රුපියල් 150. කියනවා වර්ණීය කොටසක ලාභාංශ ඇවිල්ලා රුපියල් 10යි. මොනං අහනවා පොලි අනුපාතය කීයද කියලා. ගන්න බන්ටක් කරන්න. මේ වගේ ගණන් නම් නිතරම මගේ එක්සෑම් එක වෙලා තිබ්බා. මම මේ දැන් කිව්වා වගේ ගණන්. පාස් පේපර්ස් කරද්දි පෙනෙයි මේ වගේ ගණන් නම් ඇවිල්ලා තියෙනවා. පාන්නේ කීයද කියලා වත්තා. පොලි අනුපාතය කීයද කියලා. අර ඉස්සෙල්ලා වගේම තමයි නේද? අර වර්තමානයේ අනාගතයේ පොලි අනුපාතයේ කාලය යන හතරෙන් ඕනෑම තුනක් දුන්නොත් අනිත් එක හොයන්න පුළුවන් වෙන්න ඕනේ කිව්වා නේද? ඒ වගේම තමයි මේකෙත්. කොහොමද? right. අපි දන්න සමීකරණ වල ඩිෆරන්ෂියල් සමානය c වැඩි කිරීම 1/r නේද? ඒත් අපි දන්න වටිනාකම 150යි. 10 දන්නවා අපි දන්නේ නැත්තේ r. එන්න මොකද කරන්න පුළුවන්? අපිට හරස් ගුණිතය කරන්න පුළුවන් නේද? හරස් ගුණිතය කරාම r සමානයි 10 වෙදීම 150. ඒතරේ කීයද දෙන්නේ? 10 150 බෙදුවා. බිඳුවයි 6.7යි ප්‍රතිශතය ලකුණක් ඇරෙන්න ගත්තොත් උත්තර එනවා 6.67යි 100. මේ උත්තරය ආවනේ මෙහෙමට
උත්තරේ ඉන්නෝනේ 6.67. හැමෝටම මේ වගේ උත්තරයක් ආවද? හරි. 115ක් ආපු අයත් ඉන්නවා. මම හිතන්නේ දැන් තේරෙන්නේ නැති කොහොමද හදුවේ කියලා. මොකද අපිට කරන්නේ 10 150න් බෙදන්න තියෙනවා. උත්තරේ 6.67. හරි. මොනවා හරි ප්‍රශ්න තියෙනවද මේ පාඩමෙන් දැනට? මේ පාඩම ඉතාම වැදගත්. මොකද ඉස්සරහට තියෙන පාඩම් ගොඩකට මේ අද අපි ඉගෙන ගත්ත දේවල් භාවිතා කරන්න වෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? නෑ වගේ නේද? ඊළඟට මේ පාඩමේ අන්තිම ස්ලයිඩ් එකට ගියොත් ගණන් කීපයක් තියෙනවා. ගෙදරදී හදලා බලන්න. පොලි අනුපාත හොයන්න ගණන් දෙකක් තියෙනවා. පොලි අනුපාත හොයනවා කියන්නේ අනාගත වටිනාකමයි වර්තමාන අගයයි කාලය දීලා තිනවා. එහෙමනම් අහනවා පොලි අනුපාතය අපි හැදුවනේ වගේ කරන්නේ නේද? එහෙම ගණන් පළවෙනි ගණන් දෙකේ තියෙන්නේ පොලි අනුපාතය හොයන්න. ඊළඟට තුන්වෙනි ගණන ගත්තොත් එතන තියෙන කාලය හොයන්න. මතක තියාගන්න අපි කාලය හොයද්දී අර ලොග් භාවිතා කරා නේද? ඒ විදිහටම තමයි හදන්න තියෙන්නේ. දැන් බලන්න මේ උත්තරේ එනවද කියලා. ඊළඟට අන්තිම ගණන් තියෙනවා සදාකාලීනයක වටිනාකම අහලා තියෙනවා. ඒතර ඒකත් හොයන්න පුළුවන්. perpetuity කියලා කියන්නේ සදාකාලීනයක් කියන එක. ඒ සදාකාලීනයක වටිනාකම හොයනත් අපි දන්නවා නේ මුදල් ප්‍රවාහ වැඩි කිරීම එක බෙදීම. ඒකෙන් තමයි ඒක අවිල්ල තියෙන්නේ. හරි. මේ පාඩේ මොන හරි ප්‍රශ්න තියෙනවද? මොන හරි ප්‍රශ්න තියෙනවද? නැත්නම් හරි. එහෙනම් අපි exam papers වලට ගියොත් මේ 2019 අප්‍රේල් ප්‍රශ්න පත්‍රය අහනවා නියෝජ්‍යත්ව ගැටලුව යනු කුමක්ද කියලා. නියෝජ්‍යත්ව ගැටලුව කියලා කියන්නේ දැන් ව්‍යාපාරයක ප්‍රධානියා වෙනුවෙන් වැඩ කිරීම සඳහා වෙනත් කෙනෙකු පත් කරගත්තොත් එයා තමයි නියෝජිතයා කියලා කියන්නේ. ඒ ප්‍රධානියා වෙනුවෙන් වෙනත් කෙනෙක් පත් කරනවා. එයා තමයි නියෝජිතයා. ඒතර නියෝජිතයා වැඩ කරන්න ඕනේ ප්‍රධානියාගේ උපදෙස් මත නේද? නිවාරයෙන්ම නියෝජිතයා වැඩ කරන ප්‍රධානියාගේ උපදෙස් මත. ඒ වගේම නියෝජිතයා හැමතිස්සෙම අර ප්‍රධානියාට වාසි වෙන විදිහට වැඩ කරන්න ඕනේ. ඒක තමයි නියෝජිතයා සහ ප්‍රධානියා අතර තියෙන සම්බන්ධතාවය. මේක හොඳටම පේනවා. දැන් ව්‍යාපාරයක් ගත්තොත් සමාගමක් ගත්තොත් ඒකේ අයිතිකරුවෝ තමයි කොටස්කරුවන්. නමුත් කොටස්කරුවන් වෙනුවෙන් සමාගම පරිපාලනය කරන නියෝජිතයන් පිරිසක් පත් කරගන්නවා නේද? කොටස්කරුවන් වෙනුවෙන් සමාගම පාලනය කරන්න නියෝජිතයන් පිරිසක් පත් කරගන්නවා. ඒකට අපි කියනවා අධ්‍යක්ෂක මණ්ඩලය. එහෙනම් මේ අධ්‍යක්ෂක මණ්ඩලය කියලා කියන්නේ සමාගමේ ඉන්න කොටස්කරුවන්ගේ නියෝජිතයන් නේද? ඒක තමයි උඩන් නියෝජිතය ප්‍රධානියා නියෝජිතය අතර සම්බන්ධය දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි කොටස්කරුවන් සහ අධ්‍යක්ෂක මණ්ඩලය අතර තියෙන සම්බන්ධතාවය. ඒක කොටස්කරුවන් වෙනුවෙන් තමයි අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන්නේ. මේ නිසා අධ්‍යක්ෂක මණ්ඩලය සෑම විටම ක්‍රියාත්මක වෙන්න ඕනේ අර කොටස්කරුවන්ගේ ධනය උපරිම වෙන ආකාරයෙන්. මේ නියෝජ්‍යත්ව ගැටලුව කියලා කියන්නේ මේ විදිහට ප්‍රධානියා වෙනුවෙන් නියෝජිතයන් පත් කරාට පස්සේ ඒ නියෝජිතයෝ ප්‍රධානියාගේ වාසිය වෙනුවෙන් වැඩ නොකර අර නියෝජිතයාගේ වාසිය වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තොත් මේකට තමයි නියෝජිත ගැටලුව කියලා කියන්නේ. උදාහරණයක් ඇටියට අධ්‍යක්ෂක මණ්ඩලය අයිතිකරුවන්ගේ ධනය උපරිම වෙන ආකාරයෙන් තීරණ ගන්න නැතුව අධ්‍යක්ෂක මණ්ඩලයට වාසි වෙන විදිහට තීරණ ගන්න ගියොත් අන්න එතනදි තමයි මේ නියෝජ්‍යත්ව ගැටලුව මතුවෙන්නේ. මම හිතන්නේ පැහැදිලි ඇති කියලා. ඒතර ඒ වගේ කෙටි පිළිතුරක් තමයි ඒකට බලාපොරොත්තු වෙන්නේ. මොනවා අපි ලියන්න ඕනේ? නියෝජිත ගැටලුව කියලා කියන්නේ සමාගමේ ඕනම තැනක ප්‍රධානියා වෙනුවෙන් නියෝජිතයෙක් පත් කරාට පස්සේ නියෝජිතයා ප්‍රධානියා වෙනුවෙන් වැඩ කරන්නේ නැතුව නියෝජිතයන් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තොත් මෙතනදී නියෝජ්‍යත්ව ගැටලුව මතුවෙනවා. ඒන උදාහරණයක් හැටියට ලියන්න පුළුවන් අධ්‍යක්ෂක මණ්ඩලය සහ කොටස්කරුවන් අතර තිබෙන සම්බන්ධතාවය. ඒ පේපර් එකේම 2019 අප්‍රේල් 3 වෙනි කොටසෙන් අහනවා දේශීය මූල්‍ය වෙළඳපොලේ ලැබෙන ස්ථිර ආදායම් සුරකුම්පත් වර්ග පහක්. ස්ථිර ආදායම් සුරකුම්පත් කියලා කියන්නේ ස්ථිර පොලියක් ලැබෙන සුරකුම්පත් මොනවද කියලා අහන. මොනවද සුරකුම්පත් ස්ථිර පොලියක් ලැබෙන්නේ? කියන බෑ හැමෝම දන්නවා. මේ ලකුණු පහක් අම්ම. ස්ථාවර තැන්පතු එකක් තව මොනවද තියෙන්නේ?
ස්ථිර පොලියක් ලැබෙන භාණ්ඩාගාර බිල්පත් ප්‍රාණ්ඩකර බැඳුම් කර භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර තවනත් තියෙනවා. ඒවම සමාගම් නිකුත් කරොත් අපි වට කියන්නේ භාණ්ඩාගාර බැඳුම් කර කියන්නේ ආණ්ඩුව නිකුත් කරොත් සමාගම් නායකර කියලා කියනවා. ඒ වගේම භාණ්ඩාගාර බිල්පත් කියන ආණ්ඩුව නිකුත් කරොත් සමාගම් නිකුත් කරොත් අපි වටම කියනවා වාණිජ පත්‍ර පත්‍රිකා කියලා. ඒවම ඊට අමතරව තියෙනවා තැන්පතු සාහිතික. ඒතර මේ විදිහට ඒ හයෙන් ඕනෑම පහක් ලිව්වොත් ලකුණු පහක් ගන්න තියෙනවා. විස්තර ලියන්නත් නැහැ. නිකන් ලයිස්තුගත කරන්න තියෙනවා. ඔය නම් ටික ලියන්න විතරයි තිබ්බේ ලකුණු පහක් ගන්න තිබ්බා. වෙනව නේද? භාගය අමාරුද? ඒසි නේ. ඊළඟ 2018 සැප්තැම්බර් 1 අහනවා පළවෙනි ප්‍රශ්නේ 6 වෙනි කොටසෙන් අහනවා සමාගමක ඒකායන මූල්‍ය පරමාර්ථය කුමක්ද? මොකක්ද? අපි මොකද දන්නේ? සමාගමක ඒකායන මූල්‍ය පරමාර්ථය මොකක්ද? ලාභ උපරිම කිරීම ලාභ උපරිම කිරීම අයිතිකරුවන්ගේ ධනය උපරිම කිරීම අයිතිකරුවන්ගේ ධනය උපරිම සමාගමක පරමාර්ථය වෙන්න ඕනේ අයිතිකරුවන්ගේ ධනය උපරිම කිරීම. අපි ඊදා සති කතා කරා නේද? ලාභ උපරිම කිරීම නෙමෙයි මූල්‍ය කළමනාකරණයේ අරමුණ ධනය උපරිම කිරීමයි. ලාභ උපරිම කිරීම තියෙන ගිණුම් කරන. මොකද ෆයිනෑන්ස් වල තියෙන්නේ ධනය උපරිම කිරීම. ඒ නිසා වටලව ගන්න එපා. මේ ප්‍රශ්නේ ආයෙ අහුවොත් ආයතනයක පරමාර්ථය තමයි අයිතිකරුවන්ගේ ධනය උපරිම වන ආකාරයෙන් කටයුතු කිරීම. ඒක තමයි කියන්න තිබු උත්තරේ. හරි මේ 2018 6 වෙනි ප්‍රශ්නෙටයි ඒකේ 4 වෙනි කොටස අපි පස්සේ කතා කරමු. ඒ 2018 මාර්තු පහත දැක්වෙන බහුවර්ණ ප්‍රශ්න කෙටි පිළිතුරු අහන්න කියලා කියන්නේ පහත දැක්වෙන ඒවායින් කවරක් ආයතනික මූල්‍ය කරන පරමාර්ථය සමග බෙහෙවින් අනුරූප වන්නේද? මේකෙන් අහන්නේ දීලා තියෙන උත්තර හතරෙන් ආයතනික අරමුණ වෙන්නේ මොකක්ද කිය? මොකක්ද උත්තරය? ඒකත් කේසති කතා කරා. මොකක්ද ගැලපෙන උත්තරය? වෙළඳපළ වටිනාකම් උපරිම කිරීම වෙළඳපළ වටිනාකම් උපරිම කිරීම තමයි නිවැරදි උත්තරේ. අපි කිව්වා අයිතිකරුවන්ගේ ධනය පෙන්වන්න කරන කොහෙන්ද? කොටස් වෙළඳපළේ තියෙන කොටස් වලින් නේද? අපේ අරමුණ වෙන්න ඕනේ මේ කොටස් වෙළඳපළේ කොටස් පිළ ඉහළ යන ආකාරයෙන් කටයුතු කිරීම. ඒ නිසා උත්තරේ වෙන්න ඕනේ ඈන්න කොටසක වෙළඳපළ වටිනාකම උපරිම කරන්නේ කියන එක. ඒ නිසා අනිත් තව දෙයක් මට මෙතනදි කියන්න ඕනේ එක්සෑම් එකේ උත්තර ලියද්දී මේ ඈන්න විතරක් ලියන්න එපා. හේතුව තමයි මට මෙතන උනත් පේන්නේ නැති ඈන්නේ වෙනස හොයාගන්න පුළුවන්. හරිම අමාරුයි නේද? ඒ නිසා වෙලාව ගියාට කමන්නේ මේ බහුවර්ණ ප්‍රශ්න ආවහම උත්තරේ ලියද්දී ඈන්න කොටසක වෙළඳපළ වටිනාකම උපරිම කරන්නේ කියලා ලියන්න. මොකද සමහර වෙලාවට ලකුණු නැති වෙන්න පුළුවන් මේ ඈයන්නයි වගේ තිබ්බහම හොයාගන්න හරි අමාරුයි පේපර්ස් බලනකොට. ඒ නිසා සමහරවිට පොඩ්ඩක් වෙලාව ගියාට උත්තරේ ලියන්න. ඊළඟට අපි මේ 2017 සැප්තැම්බර් 8 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ගත්තොත් අහනවා ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළ අතර ඇති ප්‍රධාන වෙනස්කම් සැකයෙන් පැහැදිලි කරන්න කියලා අපි කතා කරා. ප්‍රාථමික වෙළඳපොළේ ද්විතීයික වෙළඳපොළේ තියෙන ප්‍රධාන වෙනස මොකක්ද? ප්‍රාථමික වෙළඳපොළේ නිකුතු ආයතනයේ ඉන්නවා. ඔව්. ඒක ප්‍රධාන වෙනස නේද? ප්‍රාථමික වෙළඳපොළේ තමයි නිකුතු ආයතනයේ ඉන්නේ. ද්විතීයික වෙළඳපොළේ නිකුතු ආයතනයේ නැහැ. ආයෝජකයන් විතරයි ඉන්නේ. ඒතර ප්‍රාථමික වෙළඳපොළ ගත්තොත් නිකුතු ආයතනයේ ආයෝජකය දෙන්නම ඉන්නවා. ද්විතීයික වෙළඳපොළේ ඉන්නේ ආයෝජකයන් විතරයි. ඒක විතරක් ලිව්වා නම් ලකුණු 5ක් දුන්නා. ඒක අමාරු නෑ නේද? ඔයගේ බේසික් ප්‍රශ්න තමයි එක්සෑම් එකේ ඉන්නේ. ඒක ටික අපි පස්සේ කතා කරමු. තව චුට්ටක් ඉගෙනගෙන එවනම් අපි දැනට පාඩම් දෙකක් ඉවර කරා. අපි ඊළඟ සතියේ කතා කරමු ප්‍රාග්ධන අයවැයකරණය කියන පාඩම. මේක ඉතාම වැදගත් එක්සෑම් එකේ මම ඔයාලට පෙන්නන්නම් past exam papers වල ලකුණු ඇවිල්ලා තියෙන විදිහ විතරක් අදට. ඒකෙම තේරෙනවා මේ පාඩමේ තියෙන වැදගත්කම. තියෙන 2019 සැප්තැම්බර් පේනවා ඇති ලකුණු 22ක් තියෙනවා මේ පාඩමෙන්. 2019 මාර්තු ගත්තොත් ලකුණු 40ක් තියෙනවා. 2018 සැප්තැම්බර් ගත්තොත් ආයෙ ලකුණු
42ක්ම තියෙනවා මේ පාඩමේ. 2018 මාර්තු ගත්තොත් 40ක් තියෙනවා. 2017 මාර්තු ගත්තොත් 22ක් තියෙනවා. 2017 මාර්තු ගත්තොත් 20ක් තියෙනවා. 2016 ගත්තොත් 30ක් තියෙනවා. පේන ඇති හැම අවුරුද්දකම අඩුම ගානේ ලකුණු 20ක්වත් මේ පාඩමෙන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ පාඩම මිස් කරගන්න එපා. ඒ වගේම අපි අන්තිමට තිබ්බ එක්සෑම් පේපර් එක ගත්තොත් 2021 මාර්තු එක්සෑම් එකක් තිබ්බා නේද? ගොඩක් අය පාස් වෙලා තිබ්බේ කරන් නේද? ලකුණු ඉන්නත් දෙන්නේ යාළුවෝ කරන්නේ දෙන්නේ. ඒතර මේ එක ගත්තොත් මේ පාඩමෙන් ඉදිරි මාකින් ස්කීම් එක මේ පාඩමෙන් මේ ප්‍රශ්න වලින් මේ පාඩමෙන් එකක් ලකුණු 20ක ප්‍රශ්නයක් තියෙනවා මේ පාඩමෙනුත් හරිම ලේසි. වම් පාස් පේපර් මාකින් වලදී අපි දැක්කා මේ ප්‍රශ්නෙට ගොඩක් හැමෝටම අඩුම ගානේ ලකුණු 20න් 18ක් විතර තිබුණා. නිසා ඊළඟ සතියේ තියෙන පාඩම මිස් කරගන්න එපා. අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. ඒ වගේම වර්තමාන අගය වෙන සමීකරණය මේ පාඩමේදී නැවත අපි භාවිතා කරනවා. ඉන්සයි සමීකරණයේ තියෙන ගණන් චුට්ටක් හදලා ප්‍රැක්ටිස් කරලා ඉන්න. වගේම කැල්කියුලේටර් එකක් ළඟ තියාගන්න. අද කරපු පාඩමේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා. එහෙම නැත්නම් අපි අදට පාඩම නවත්තමු. ඊළඟ සතියේ නම් ප්‍රාග්ධනාය වැය කරන පාඩම කරමු. Thank you.